ආයුබෝවන් දරුවනේ අපි 14 වෙනි ඒකකය බහුආයක සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. මූලිකව අපි මේ බහුආයක වර්ගීකරණය ගැන සාකච්ඡා කරමු. විශේෂයෙන්ම මේ බහුආයක භෞතික ගුණ අනුව බහුආයක භෞතික ගුණ අනුව වර්ගීකරණය කරන්නේ කොහොමද කියන එක තමයි අපි මූලිකව සාකච්ඡා කරන්නේ. දැන් අපි දන්නවා බහුආයක කිව්වොත් එහෙම ඔබට දැන් මොන වගේ හැඟීමක්ද දෙන්නේ? ඔව් සාමාන්‍ය අපි දකින ප්ලාස්ටික්, පොලිතීන්, PVC නල, ඒ වගේම රිජිඩ් ෆෝම් මේ බොහොමයක් දේවල් බහුආයක. ඒ විතරක් නෙමෙයි. දැන් අපි දන්නවා ටයර් නේ. මේ ටයර් එහෙමත් රබර් කියන කෙනාව බහුආයකරණයට ලක් වෙලා තමයි හැදිලා තියෙන්නේ. දැන් ඒ වගේ දැන් අපි දන්නවා නයිලෝන් නූල්. ඔය නයිලෝන් නූල් කියන කෙනත් හැදිලා තියෙන්නේ බහුආයකරණයටම ලක් වෙලා. එතකොට අපි දන්නවා සමහරක් වෙලාවට ඔය වතුර බොන දැන් අර බෝතල් කරපු වතුර තියෙනවනේ. ඔය බෝතල් කරපු වතුර වල මූඩිය මේක ගහලා පෙට් කියලා. රයිට්? සමහරලාට මේ බෝතලේ හදලා තියෙන පෙට් වලින් පොලිඑතිලින් ටෙරිතලේට්. මේ වගේ දේවලුත් බහුආයක ගණයේ සහ සැලකෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සමහර බහුආයක තියෙනවා. මේ සමහර බහුආයක ඊටම විෂදායකයි. සමහරක් බහුආයක තියෙනවා මේවා හරිම ස්ථායි. ඒවා අපිට හිතකර විදිහට ගන්න පුළුවන්. දැන් සමහර බහුආයක තියෙනවා අපි දන්නවා අපේ ওই පෝෂකවල පවා තියෙනවා. නේද? අපි දන්නවා ඔය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් වගේ කට්ටිය ඒවත් ස්වභාවය හම්බෙන බහුආයක. ඔය රබර් කිරි තියෙනවානේ. රබර් කිරි වගේ කියන කට්ටියත් අපිට ස්වභාවිකව හම්බෙන බහුආයක. හැබැයි මිනිසා විසින් තාක්ෂණයේ දියුණුවත් එක්ක විවිධ බහුආයක නිෂ්පාදනයන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපිට ඊටාම පහසුවට අඩු මිලට ශක්තිමත්ව ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට අපි දන්නවා සූර්යාලෝක නිරාවරණය වෙලා තියෙන සමහර ද්‍රව්‍ය තියෙනවා. සමහර දේවල් තියෙනවා මුහුදු වතුරට නිරාවරණය වෙන්න ඕනේ. සමහර දේවල් තියෙනවා වතුරට නිරාවරණය වෙන්න ඕනේ. සමහර දේවල් තියෙනවා මේ තාපයට ඔරොත්තු දෙන්න ඕනේ. රයිට්? මේ වගේ විවිධ ගුණාංග සඳහා විවිධ පරිසර සඳහා යෝග්‍ය වෙන විවිධ බහුආයක තියෙනවා. ඉතින් මේ බහුආයක වර්ගීකරණය යටතේදී අපි එක බහුආයක කාණ්ඩය මේ වගේ තියෙන ගුණාංග මොනවද කියන එක හඳුනා ගන්නවා. අපි ඉදිරියට යන්න බලන්න. right. පුතේ බහුආයකයක් කියලා කිව්වොත් සරලාණු විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වෙමින් සාදන ඊටම දිග එහෙම නැත්නම් ජාලාකාර අණු අපි කියන බහුආයක කියලා හඳුන්වනවා. මොකක්ද දැන් මේ කියන්නේ? සරලාණු විශාල සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ වෙමින් සාදන ඊටා දිගු දාම එහෙම නැත්නම් ජාලාකාර අණු බහුආයක ලෙස හඳුන්වනවා. දැන් අපි ගත්තොත් එහෙම පුතේ හිතන්නකෝ. ඔන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. අපි ජෛවාණු පාඩමේ මෙයාව හඳුනා ගත්තා. කවුද මෙයා? මෙයා කවුද? ඔව් අපි දන්නවා එතීන්. හරි. දැන් මෙන්න මේ එතීන් කියන කෙනා බහුආයකරණයට ලක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම උදාහරණයක් විතර අපි ගමුකෝ. ඔන්න දැන් මෙයා තමයි එතීන්. ඇයි මට එතීන් කියලා කිව්වේ? එත් කියලා කිව්වේ කාබන්ලා දෙන්නයි. අපි දන්නවා කාබන්ලා මෙන්න මෙහෙම හිටියොත් එක කාබන් කෙනෙක් නම් මෙත්. කාබන්ලා දෙන්නෙක් නම් එත්. තුනයි නම් ප්‍රොප්. හතරයි නම් බියුට්. කාබන්ලා පස් දෙනයි නම් පෙන්ට්. කාබන්ලා 6 දෙනයි නම් හෙක්ස්. 7යි නම් හෙප්ට්. 8යි නම් ඔක්ට්. ඒ වගේම
කාබන් අතර තියෙන පුතේ ලොකුම බන්ධනය තනි බන්ධනයක් නම් මේවා ඇල්කීන. මෙයාලගේ නම් ඉවර කරන්න අපි ඒන් කියලා. කාබන්ලා දෙන්නෙක් ඉන්නවනම් මේවාලා ඇල්කීන. මේවා ඉවර කරන්න අපි ඊන් කියන ප්‍රත්‍යයෙන්. කාබන් ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් මේවා ඇල් කයින්. මේවා අපි ඉවර කරන්නේ අයින් කියලා. එහෙනම් කාබන්ලා දෙන්නෙක් හිටියපු ද්විත්ව බන්ධනයක් තිබ්බ කෙනා එතීන් කියලා තමයි අපි හඳුන්වන්නේ. එතීන් පැහැදිලිද? එතීන්. හරි. රයිට්. දැන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මෙහෙම ඔබට උදාහරණයක් මේ දෙන්නේ. ඔන්න මල් ළඟ ඉන්නවා කාබන්ලා දෙන්නයි ද්විත්ව බන්ධන හයිඩ්‍රජන්. මොකද වෙන්නේ? මෙන්න මෙයා මං ගත්තොත් මෙන්න මෙයා විශාල සංඛ්‍යාවක් එකිනෙකට ජාලාකාරව බැඳෙනවා. මෙන්න මෙහෙම ඉන්නවා කට්ටිය. දැන් මොකද වෙන්නේ? මෙයාලගේ මේ ද්විත්ව බන්ධන දැන් මෙන්න මේ එකම જાතිය ගොඩක් කට්ටිය ඉන්නවා. මෙයාලා මොකද සිද්ධ වෙන්නේ? මේ ද්විත්ව බන්ධනේ බිඳිනවා. හැබැයි මේ පාඩම තේරුම් ගන්න ජෛවාණු පාඩම බලලා ඉන්න. මෙයාලගේ ද්විත්ව බන්ධන කියලා වෙනවා. මේ එතීන්ගේ ද්විත්ව බන්ධන කියලා වෙනවා. මේ එතීන් සියල්ලේ ද්විත්ව බන්ධන කියලා වෙනවා. සමහර වෙලාවට මේ වගේ දාමයක අණු 2000ක් 20000ක් ලක්ෂ 2ක් වගේ ඉතාම විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. දැන් මේ ද්විත්ව බන්ධන බිඳිලා මොකද වෙන්නේ? මෙයාලා ළඟින් අනිත් කෙනත් එක්ක මෙහෙම බන්ධනය වෙනවා. ළඟින් අනිත් කෙනත් එක්ක මෙහෙම බන්ධනය වෙනවා. ළඟින් අනිත් කෙනත් එක්ක බන්ධනය වෙලා මොකද වෙන්නේ? දැන් මේක ඉවරයක් වෙන්නේ නැහැ. අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය හිතා ගන්න බැරි මට්ටමකට ඊටම දිගකට රේඛීය විදිහට යන සමහර බහුවයක තියෙනවා. සමහර බහුවයක තියෙනවා මෙන්න මෙහෙම. අපි ගත්තොත් එහෙම මෙයාලා අපි හිතුව මෙන්න මේ A කියලා. මේක අපි හිතමු B කියලා. අපි හිතමු මේක C කියලා. මෙයා මෙහෙම බැඳුනා. හරි. මෙහෙම තියෙද්දි මෙයාලා මොකද වෙන්නේ පුතේ? සමහරලාට බැඳුනා මෙන්න මෙහෙම. හරි. අනිත් පැත්තට සමහරලාවට මෙහෙම බැඳුනා මෙයාලා. මෙහෙමත් බැඳෙනවා. එහෙමත් බැඳෙනවා. මේ අතරත් මෙහෙම 6 තවත් වෙන බන්ධන ආකාරයකට මෙහෙමත් බැඳෙනවා. හරි. මෙහෙමත් බැඳෙනවා. රයිට්. මේ ආකාරයට මේ ත්‍රිමාණව හැදෙන එහෙම නැත්නම් විශාල ත්‍රිමාණ රූපීව හැදෙන සමහරක් කට්ටියක් තියෙනවා. මෙහෙම බහුවයකත් අපිට දක්නට ලැබෙනවා. හරි. එතකොට ගොඩක් වෙලාවට මේ බහු අවයවික කියන වචනය ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම සරල තැනුම් මේකක රාශියක් එක රටාවකට එහෙම නැත්නම් එක පිළිවෙලකට ප්‍රතික්‍රියා වෙලා හැදෙන ඊටා විශාල සාපේක්ෂ අණු ස්කන්ධයක් තියෙන
අනුක විශේෂයක් තමයි අපි බහු අවයවයක් කියලා කියන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම පුතේ බලන්න මෙන්න මේ වචනය. සරල තැනුම් මේකක රාශියක් කිසියම් එකම රටාවකට ප්‍රතික්‍රියා වීමෙන් සෑදුණු විශාල සාපේක්ෂ අනුක ස්කන්ධයක් ඇති අනුක විශේෂයක් අපි කියනවා බහු අවයවයක් කියලා. එහෙනම් පුතේ බහු අවයවයක් ගත්තොත් එහෙම මේ බහු අවයවයකේ සාපේක්ෂ අනුක ස්කන්ධය. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කාබන් 12යි හයිඩ්‍රජන් 1යි ඔක්සිජන් 16යි රයිට් නයිට්‍රජන් වල ආගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඊට පස්සේ ක්ලෝරින් වගේ තිබ්බොත් ඒ වගේ ස්කන්ධ දාලා බැලුවොත් එහෙම මේ ඊටාම විශාල ආගයක්. හැබැයි අපි ගත්තොත් එහෙම මේ සාපේක්ෂ අනුක ස්කන්ධය නිශ්චිතත් නැහැ. ඇයි හේතුව? මෙයාගේ දිග ප්‍රමාණය පළල ප්‍රමාණය අපිට නිශ්චිතව කියන්න බෑ. ඇයි? සමහරක් වෙලාවට අපි හිතනවා ඔන්න එක බහු අවයවයක් හැදෙනවා x කියලා අණු 5000ක. තව එක්කෙනෙක් හැදෙන මේකෙම තව අවස්ථාවක x කියලා අණු 3000ක් එකතු වෙලා හැදලා තිනවා තව එක්කෙනෙක්. හරි. හැබැයි මේ එකම කෙනා තමයි. සමහරට මේ එතීන අණු 5000ක හැදලා පොලිතීන් හැදලා තියෙන්න පුළුවන්. එතීන අණු 3000ක හැදලා පොලිතීන් හැදලා තියෙන්න පුළුවන්. හැබැයි ඒත් පොලිතීන්ම තමයි. ඒක නිසා පොලිතීන් වලට සාපේක්ෂ අණු ස්කන්ධයක් කියන්න පුළුවන්ද? බෑ. සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන්. x කියන සංයෝගයෙන් අණු 10000යි y කියන සංයෝගයෙන් අණු 5000යි එකතු වෙලා වුණ හදනවා එක බහු අවයවයක්. මේ බහු අවයවකම හදලා තියෙනවා x කියලා කියන කෙනාගේ අණු ලක්ෂයකුයි y කියන කෙනාගෙන් අණු 50000කුයි එකතු වෙලා ඔන්න තව කෙනෙක් හැදලා තියෙන්න පුළුවන්. හැබැයි මේ දෙන්නම මොකද වෙලා තියෙන්නේ පුතේ? එකම බහු අවයවයක තමයි. හැබැයි අවස්ථා දෙකක්. හරි. ඒ නිසා මට කිසිම වෙලාවක කියන්න බෑ බහු අවයවයක නම කිව්වා කියලා. රයිට්. ද පොලිස්ටයිරින් වල සාපේක්ෂ අණුක ස්කන්ධයක් මට කියන්න බෑ. පොලිතීන් වල සාපේක්ෂ අණුක ස්කන්ධයක් කියන්න බෑ. ඒතර PVC පොලිවයිනයිල් ක්ලෝරයිඩ් මට සාපේක්ෂ අණුක ස්කන්ධයක් කියන්න පුළුවන්ද? කියීමේ හැකියාවක් නැහැ. හැබැයි එක දෙයක් කියන්න පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය ඊටාම විශාලයි කියන්න පුළුවන්. එහෙනම් සරල අණු විශාල සංඛ්‍යාවක් එකිනෙක හා සම්බන්ධ වෙන්න ඉතා දිගුදාම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජාලාකාර අණු හැදෙන්න පුළුවන්. ඒවට බහු අවයවයක් කියලා කියනවා. බහු අවයවයක් කියලා කියන්නේ කිසියම් තැනුම් මේකක රාශියක් කිසියම් එකම රටාවකට ප්‍රතික්‍රියා වීමෙන් හැදිච්ච විශාල සාපේක්ෂ අණුක ස්කන්ධයක් තියෙන අණුක විශේෂයක් තමයි අපි බහු අවයවයක් ලෙස හඳුන්වන්නේ. හරි. එතකොට මේ අර්ථ දැක්වීම ඔබ පාඩම් කරලා තියාගන්න වෙනවා. රයිට්. පුතේ සරල අණු වලින් විශාල අණුක ස්කන්ධයක් තියෙන බහු අවයවිකයේ හැදෙන ක්‍රියාවලියට අපි කියනවා බහු අවයවීකරණය කියලා. සරල අණු වලින් විශාල අණුක ස්කන්ධයක් තියෙන අණු සෑදීමේ ක්‍රියාවලියට අපි කියනවා බහු අවයවීකරණය කියලා. එතකොට බහු අවයවයක හැදෙන්න දායක වන සරල අණු ඒ කියන්නේ ඒක අවයවික කියලා හඳුන්වනවා. එහෙනම් අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් ඒක අවයවික කිසියම් රටාවකට විශාල සංඛ්‍යාවක් ප්‍රතික්‍රියා කරලා බහු අවයවයක හැදෙනවා කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි බහු අවයවයක සරල අණු වලට වෙන් කරොත් එහෙම අපිට ලැබෙන්නේ මොනවද පුතේ? ඒක අවයවික. right. එහෙනම් අපි මේ සරල අණු එහෙම නැත්නම් ඒක අවයවික එකිනෙක හා ප්‍රතික්‍රියා කරවීමේ ක්‍රියාවලියක් අපිට කියන්න පුළුවන් බහු අවයවීකරණය කියලා. හරි. මාත් කියමු බහු අවයවයක සෑදීමේ ක්‍රියාවලියට අපි කියන මොකද්ද? බහු අවයවීකරණය කියලා. බහු අවයවීකරණය කියලා. එතකොට බහු අවයවීකරණය සිද්ධ වෙන්නේ කොහොමද? සරල අණු එහෙම නැත්නම් ඒක අවයවික විශාල සංඛ්‍යාවක් ප්‍රතික්‍රියා කරනවා. බහු අවයවයක හදන්න දායක වෙන තනි අණුවක් ගත්තොත් එහෙම අපි ඒවට කියන ඒක අවයවික කියලා. සමහර වෙලාවට බහු අවයවයක ගත්තොත් එහෙම මේ බහු අවයවයක තුල ඔන්න මම ගන්නවා
මෙන්න මෙහෙම P බහු අවයවිකය මේක තුල x y z right ආදී විදිහට x වලින් 5000ක් y වලින් 3000ක් z වලින් 10000ක් ආදී විදිහට ඒක අවයවික විශාල සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි ඒක අවයවික වර්ග තියෙන්නේ සීමිත ප්‍රමාණය. හරි. පැහැදිලි මම හිතන්නේ. right. පුතේ බහු අවයවකවල සාපේක්ෂ අනුකම්ප ස්කන්ධේ විශාල වුණාට ඒක අවයවකයක් ගත්තොත් එහෙම මෙන්න මේ ඒක අවයවකවල සාපේක්ෂ අනුකම්ප ස්කන්ධය ඊටම කුඩායි. නේද? අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මෙහෙම. අපි ගත්තොත් ඔන්න එතින් අපි දන්නවා මේකේ තියෙන C2H4 C2H4 නේ පුතේ. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. හයිඩ්‍රජන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. එහෙනම් අපි ගත්තා C2H4 කියලා 12 වැඩි කිරීම 2 ධන 1 වැඩි කිරීම 4 24යි 2යි 4යි 28යි මවුලයට ග්‍රෑම්. හරි 12 2 24යි ධන 4යි කියන්නේ 28යි මවුලයට ග්‍රෑම්. හරි එහෙනම් අපි ගත්තොත් මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගත්තොත් එහෙම මේ මෙයාගේ සාපේක්ෂ අණු ස්කන්ධය ගත්තොත් එහෙම ඒක අවයවක තනි කෙනාගේ ඊටම කුඩායි. දැන් අපි හිතමු පොලිතීන් හැදලා තියෙන්නේ මේ වගේ අණු 20000ක් හැදලා කියලා එකතු වෙලා. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ඉතින් අණු 20000ක් එකතු වෙලා පොලිතීන් හැදුනා කියලා හිතන්නකෝ. එහෙනම් මට එනවා පොලිතීන් හැදලා තියෙන්නේ ඉතින් 20000කින් කියලා හිතමු අපි. එහෙනම් එතීන් වල එහෙමනම් මේ අවස්ථාවේ එතීන් වල සාපේක්ෂ අණු ස්කන්ධය 20000 වැඩි වෙනවා 28යි. මවුලට දැන් එතකොට මෙයාගේ සාපේක්ෂ අණු ස්කන්ධය ඊටාම විශාල සංඛ්‍යාවක්. මෙහෙම බැලුවොත් මෙයාගේ සාපේක්ෂ අණු ස්කන්ධය ඊටාම විශාල සංඛ්‍යාවක් කියනටත් වඩා යෝග්‍යයි. අතිවිශාල සංඛ්‍යාවක්. right. එතකොට මම ඉස්සලා කියපු දේම තමයි ආයෙත් තියෙන්නේ. මේ ඒක අවයවික බහු අවයවකරේ ලක් වුණාට පස්සේ බහු අවයවකයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඊටම විශාලත්වයක් ගන්නවා කියන එක අපි සාකච්ඡා කරා. අපි ගත්තොත් එහෙම මේ බහු අවයවක ඊටම දිගුයි. ඒ වගේම නම්‍යශීලී වීම නිසා මේවා එකිනෙක වෙලිලා පැටලිලා තියෙනවා. හරි. ඒකට සමහර වෙලාවට මේ බහු අවයවක සමහරක් වෙලාවට ඊටම දිගයිනේ. දිග වැඩි වුණාම මොකද වෙන්නේ මේවා? නේ? අපි හිතමු මෙන්න මේක එක බහු අවයවකයක් කියලා. මේක තව බහු අවයවක අණුවක් කියලා කියමුකෝ. මේවා නේ? මෙහෙම වෙලිලා පැටලිලා තියෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම මේවා ඊටම දිගයි ඒ වගේ නම්‍යශීලී කියන්නේ නැමෙන සුළුයි. දැන් අපි ගත්තොත් පොලිතින් මොකද වෙන්නේ? අපිට දිග් කරන්නත් පුළුවන් මේක දිගයිනේ. ගොඩාක් සාමාන්‍යයෙන් පොලිතින් සමහර රෝල් තියෙනවා. මීටර 100 200 මීටර වගේ ඊටම දිගට වෙන්නේ. නේද? ඉදිරි රෝලක් එහෙම ගත්තොත් මැති වෙන්න දිගට තියෙනවා. හරි. PVC බඩත් එහෙමයි නේ. එතකොට මේවා ටිකක් පොඩි නම්‍යශීලී භාවයක් තියෙන සමහරක් වෙලාවට. බොහෝ වෙලාවට නම්‍යශීලී බවක් තියෙනවා. හැබැයි අපිට මේ නම්‍යශීලී බව නැති කරන්න පුළුවන්. මේ නම්‍යශීලී බව නැති කිරීමේ හැකියාව තියෙනවා. හරි. දැන් නම්‍යශීලී බවය හරස් බන්ධන සහ තිරස් බන්ධන කියලා තියෙනවා.
අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔන්න අණු ටිකක් අපි ළඟ මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. එතකොට මෙහෙම තව අණු ටිකක් තියෙනවා කියලා හිතමු. ආයෙත් මේ අණු ටික තියෙනවා කියලා හිතමුකෝ. දැන් පුතාලා මේ වගේ තියෙන්නේ මෙන්න මේ අතට මෙන්න මේ තිරස් බන්ධන විතරයි. මෙන්න මෙහෙම තියෙන තිරස් බන්ධන විතර නම් මේ බන්ධන අපිට කියනවා තිරස් කියලා. මේ බන්ධන අපි කියනවා මොනවාද? තිරස් බන්ධන කියලා. මේ තිරස් බන්ධන හැම විතරක් තියෙනවා නම් මේවා ඊටාම නම්‍යශීලී. මෙහෙම ඊටාම නම්‍යශීලී. හැබැයි මෙන්න මෙහෙම තනින් තන හරස් බන්ධන තියෙනවා නම් නම්‍යශීලී බව මද වශයෙන් අඩු වෙනවා. හැබැයි ඊටා විශාල හරස් බන්ධන සංඛ්‍යාවක් තියෙනවා නම් මෙහෙම දැන් මේවා තිරස් බන්ධනනේ. මෙන්න මේ අතර තියෙන බන්ධනකට අපි කියන හරස් බන්ධන කියලා. මේ වගේ හරස් බන්ධන විශාල සංඛ්‍යාවක් තියෙනවා නම් මොකද වෙන්නේ? මෙයාට මෙහෙම නම්‍යශීලී බව ඊටාම අඩු වෙනවා. අපි ගත්තොත් එහෙම රබර් තියෙනවානේ. රබර් වල නම්‍යශීලීතාවයක් තියෙනවානේ. හැබැයි රබර් වලින්ම හදනවා නේද? ඔය එබනයිට් වගේ කට්ටිය. මොකද වෙන්නේ? මේ වගේ වෙලාවට මේ හරස් බන්ධන ගොඩක් වැඩි වෙලා රබර් වලින් තමයි එබනයිට් හදන්නේ. මේ හරස් බන්ධන ප්‍රමාණය ඉතාම වැඩි වෙලා මේ එබනයිට් කියන ඉතාම ඝන මට්ටමේ තියෙන මේකේ නම්‍යශීලීතාවය ඉතාම අඩු මට්ටමක පවතිනවා. අපි රබර් වලට සාපේක්ෂව බැලුවොත් එහෙම. එහෙනම් තිරස් බන්ධන තියෙන්න මේවා මොකද වෙන්නේ? නම්‍යශීලීතාව වැඩි. හැබැයි හරස් බන්ධන තිබ්බොත් නම්‍යශීලීතාව අඩු වෙනවා. ඒ වගේම මේවා එකිනෙක හා වෙලිලා පැටලලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඊටාම දිගු ස්වභාවයක් තියෙනවා. රයිට්. දැන් අපි දන්නවා මේ ස්වභාවික සහ කෘත්‍රිම කියලා බහුආයක දෙකොට්ටාශයක් තියෙනවා. ස්වභාවික සහ කෘත්‍රිම කියලා බහුආයක දෙකොට්ටාශයක් තියෙනවා. එකක් තමයි මේ මිදිහාගේ මැදිහත් වීමකින් තොරව නිපද වෙන ස්වභාව ධර්මයා විසින් නිපදන බහුආයක අපි කියනවා ස්වභාවික බහුආයක කියලා. ලෝකයේ පැරණි කාලේ නම් ස්වභාවික බහුආයක තමයි බහුලව තිබ්බේ. කෘත්‍රිම බහුආයක ඊටාම අල්ප වශයෙන් තමයි පැවතුනේ. ඒත් දැන් වෙද්දී ස්වභාවික බහුආයක ප්‍රමාණය වගේම ප්‍රමාණිකූලව කෘත්‍රිම බහුආයක ප්‍රමාණයකුත් නිපදවාගෙන යනවා. හැබැයි සමහර වෙලාවට මේ ස්වභාවික බහුආයකයකට සමාන ආකාරයට කෘත්‍රිමව නිපද වෙන බහුආයකයක් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් එහෙම පොලිඅයිසොප්‍රීන්. අපි දන්නවා මේ ස්වභාවික රබර්. මේ ආකාරයටම අපිට මේ අයිසොප්‍රීන් වලින් පොලිඅයිසොප්‍රීන් හදා ගන්නවා කෘත්‍රිම රබර් නිෂ්පාදනයේදී. එහෙනම් සමහර ඉස්සර ස්වභාවිකව තිබ්බ දේවල් කාලානුරූපව කෘත්‍රිමව නිපදවා ගැනීමටත් මිනිසා සමත් වෙලා තියෙනවා. හරි. එතකොට මේ ස්වභාවික බහුආයක වලද විශේෂත්වය තමයි මිනිසා මැදිහත් වෙන්නේ නැහැ. එහෙමනම් මේක අනිත් පැත්ත කෘත්‍රිම බහුආයක. එතකොට මිනිසාගේ මැදිහත් වීමක් සහිතව නිපද බහුආයක අපි කියන කෘත්‍රිම බහුආයක කියලා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ ස්වභාවික බහුආයක විදිහට ස්වභාවයේ හම්බෙන ප්‍රෝටීන. අය අපි ස්වභාවයේ හම්බෙන ප්‍රෝටීන කියන වචනේ දාලා තියෙන්නේ. සමහරක් වෙලාවට මිනිසා විසින් විශේෂයෙන්ම ඔය සප්ලිමන්ට්ස්
එහෙම නැත්නම් අමතර ආහාර නිෂ්පාදනය වගේ කාරණාවලදී මොකද කරලා තියෙන්නේ? කෘත්‍රිම ප්‍රෝටීන් නිෂ්පාදනය කරලා තියෙනවා. ප්‍රෝටීන දාම නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේ තමයි මේ පිෂ්ඨය කියන කෙනා PT. අපි දන්නා කාබෝහයිඩ්‍රේට් කියන කෙනා මේක අපි පොලිසැකරයිඩයක් විදිහට තමයි දකින්නේ. විශේෂයෙන්ම ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් කියන දෙන්නගෙන් තමයි පිෂ්ඨය කියන කෙනා හැදලා තියෙන්නේ. ඊට සෙලියුලෝස්. සෙලියුලෝස් කියන්නේ ඊටාම දිගු බහුවයකයක් විශේෂයෙන්ම හරස් බන්ධන බහුල. හරස් බන්ධන බහුල විශේෂයෙන් බීටා 1/4 බන්ධනයේ බහුල කෙනෙක් තමයි මේ සෙලියුලෝස් කියලා කියන්නේ. ඒ වගේම ස්වභාවික රබර් අපි කියනවා ස්වභාවික අයිසෝප්‍රීන් කියලා. එතකොට ස්වභාවයෙන් හම්බෙන ප්‍රෝටීන, පිෂ්ඨය, සෙලියුලෝස් සහ ස්වභාවික රබර් අපිට කියන්න පුළුවන් ස්වභාවික බහුවය කියලා. කියමු බලන්න මාත් එක්ක. ස්වභාවයෙන් හම්බෙන ප්‍රෝටීන, පිෂ්ඨය, සෙලියුලෝස් සහ ස්වභාවික රබර් අපිට කියන්න පුළුවන් ස්වභාවික බහුවය කියලා. ඒ වගේ පොලිතීන්, පොලිප්‍රොපිලීන් අපි කියන PP කියලා මේ. පොලිඑතිලීන් අපි කියන PE කියලා. පොලිප්‍රොපිලීන් අපි කියන PP කියලා. පොලිඑතිලීන් ටෙරිටැලේට් අපි කියන PET කියලා. පොලිඑතිලීන් ටෙරිටැලේට් මං කිව්වා මේ අර වතුර බෝතල් මොන වතුර බෝතල්ද? අපි බීලා විසි කරන වතුර බෝතල් තියෙන්නේ නේද? ඔව් පානීය ජල බෝතල් වල PET තියෙනවා. ඒ වගේම පොලිවයිනයිල් ක්ලෝරයිඩ් PVC විශේෂයෙන්ම PVC ආවරණ අපි දන්නා ඔන්න ඔය වයරින් කරන්න ගන්න කම්බි වල එහෙම මේ PVC ආවරණේ තියෙනවා. ඒ වගේම කෘත්‍රිම රබර්. රබර් මං කිව්වා ස්වභාවිකවත් දක්නට ලැබෙන අපිට කෘත්‍රිමවත් දක්නට ලැබෙන රබර් අපිට තියෙනවා. හරි. එහෙනම් මේ කෘත්‍රිම බහුවයක ඉපදවලා තියෙන්නේ මිනිසා විසින් ස්වභාවික බහුවයක මිනිසාගේ බලුවත් බැල කියන්නේ මැදිහත් වීමකින් තොරව. එහෙම නැත්නම් මේ මිනිසා මැදට එන්නේ නැතුව ස්වභාවයේ පරිසරයේ සමහරට ශාක තුල සතුන් තුල නිපද වෙච්ච එහෙම නැත්නම් සුද්ධ ජීව ප්‍රභාවය තුල නිපද වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් මෙන්න මේ ස්වභාවික බහුවයක කියලා අපි හඳුන්වන්නේ. එතකොට දරුවනේ අපි ගත්තොත් එහෙම මේ බහුවයක ස්වභාවික බහුවයක තියෙනවා කෘත්‍රිම බහුවයක තියෙනවා සමහර කට්ටිය ස්වභාවික කෘත්‍රිම දෙක ආකාරයකට තියෙනවා. මේ බලන්න දැන් මෙන්න මෙයා රබර් කියන කෙනා ස්වභාවික කෘත්‍රිම ආකාර දෙකටම තියෙනවා. හරි. එතකොට විශේෂයෙන්ම මේ වර්තමානයේ කෘත්‍රිම බහුවයක ඊටම ජනප්‍රිය වෙමින් පවතිනවා. ඇයි එහෙම වෙන්නේ හේතුව? අපි දන්නවා මේ බහුවයක කෘත්‍රිමව ඊටම පහසුවෙන් නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. නේද? ඒ වගේම තමයි මිල සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලීයෙන් දෙයක් හදනවට වැඩිය වීදුරු වලින් දෙයක් හදනවට වැඩිය මේ බහුවයක වලින් අපිට ඊට වැඩිය ඉතා අඩු ප්‍රමාණයකින් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි හැම දෙයක් මොන වුණත් විශේෂයෙන්ම බොහෝ බහුවයක හැම බහුවයකක් නෙවෙයි බොහෝ බහුවයක ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාවක් තියෙනවා දරුවෝ. අපිට බොහෝ බහුවයක ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ බහුවයක ඉතා විශාල පුල් පරාසයක භාවිත කිරීම සඳහා යොදා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් රබර් කියන කෙනා මේ ඉලාස්ටික් පටිය රබර් පටියේ ඉඳලා ටයර් එක වෙනකම් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එතනින් නවතින්නේ නැතුව සමහර ලාවට ඔය එබනයිට් වගේ දණ්ඩක් බවට පත් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. නේ ඝනයක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. එhmenan මේ බහුවයක අපිට ඕනේ ආකාරයට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම බහුවයක අපිට ඊටාම පහසුවෙන් ඊටාම සුළු දැනුමක් තියලා හදන්න පුළුවන් නේ. දැන් ඔයාලා දන්නවා ඔය ෆයිබර් ග්ලාස් වලින් බෝට්ටු හදනවා. ඒ වගේම ෆයිබර් ග්ලාස් වලින් අපි දන්නවා මේ මල් පෝච්චි වගේ නිෂ්පාදන. ඒ වගේම විවිධ අච්චු හදනවා නේද? ඒ වගේම දැන් ඔයාලා දන්නවා වාහනයක ඔය බම්පර්ස් එහෙම ඩැමේජ් වුණාට පස්සේ ඒ බම්පර්ස් වගේ ඩැමේජ් වුණාට පස්සේ අපිට ඒවා අතරම ජොයින් කරන්න වගේ දෙයකට ගන්න පුළුවන් නේ. දැන් වාහනයක ඇක්සිඩන්ට් වුණාම සමහර වෙලාවට සමහර කෑලි ගන්න නැහැ. එක්කෝ මිල අධිකයි. ඒ වගේ වෙලාවට ෆයිබර් වලින් අපිට යට ලේයර් එක ෆයිබර් කරලා අපිට හැකියාව තියෙනවා වාහනයක ප්ලාස්ටික් කොටස් අපිට යලි අතරම කිව්වොත් එහෙම සකසා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සමහර කොටස් නැති වුණොත් එහෙම අපිට ඒ ඕන විදිහට ඒ අදාළ කොටස හදා ගැනීමේ හැකියාවකුත් ලැබෙනවා මෙන්න මේ බහුවයක ආශ්‍රයෙන්. දැන් මේක ගත්තොත් එහෙම මිල ගත්තොත් එහෙම ඉස්සර සමහර වෙලාවට
ඉතා ලොකු මුදලක් දීලා කරගත්ත වැඩක් මේ බහුවක ආශ්‍රිතයෙන් ඉතාම පහසු මිලකට අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සමහර ලාවට ඔය සමහරක් දේවල් ප්ලාස්ටික් ඒ වගේම ඔය පොලිතීන් වගේ දේවල් අපිට ප්‍රතිචක්‍රීකරණයට ලක් කරලා නැවත භාණ්ඩ නිෂ්පාදනය කර ගැනීමට හැකියාවක් ලැබෙන නිසා පාරිසරික හානිය අඩු කර ගැනීමේ ක්‍රමවේදයන් තියෙනවා. එතකොට මම ඉස්සරලා කිව්වා මේ වගේ බන්ධන තියෙනවා තිරස් සහ හරස් කියලා. right. අපි ගත්තොත් මේවා තිරස් බන්ධන එතකොට අපි ගත්තොත් මේ තිරස් බන්ධන තියෙද්දි මෙහෙම තිරස් බන්ධන අතර අපි ඇති කරන බන්ධන වලට අපි කියනවා මෙහෙම ගමු මේවට අපි කියනවා හරස් බන්ධන කියලා. හරස් බන්ධන මේවට අපි කියනවා හරස් බන්ධන. හරස් බන්ධන මේ අතර තියෙන බන්ධන අපි කියනවා තිරස් බන්ධන. මේ අතර තියෙන බන්ධන අපි කියනවා හරස් බන්ධන කියලා. පැහැදිලි නේද? මේවා තිරස් බන්ධන මේවා අපි කියනවා හරස් බන්ධන කියලා. එතකොට අපිට බහුවායකවල මේ තිරස් බන්ධන වෙනස් කිරීම ඉතාම අපහසුයි. අපි මෙන්න මේ හරස් බන්ධන වෙනස් කිරීම තුළින් සමහර වෙලාවට මෙයාගේ භෞතික ස්වභාවය, ඒ වගේම භෞතික ලක්ෂණ, ඒ වගේම මෙයාගේ ස්ථායීභාවය, ඒ වගේම මෙයා තාපය හමුවේ වෙනස් වන ස්වභාවය වගේ මේ භෞතික ගුණාංග අපිට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ රේඛීය අණු ජාලාකාර අණු බවට පත් කිරීම තමයි මේ හරස් බන්ධන මගින් වෙන්නේ. එතකොට මේ හරස් බන්ධන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මේවට චලනය වෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ වගේම තමයි මේ හරස් බන්ධන වලින් අපිට අණුවේ ත්‍රිමාණ ස්වභාවය එහෙම නැත්නම් අණුවේ ජාලාකාර ස්වභාවය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. අණුවක් එනම් ජාලාකාර බවට පත් කරන්න අපිට හරස් බන්ධන වලට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ හරස් බන්ධන මගින් භෞතික ස්වභාවය, භෞතික ගුණාංග වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේකේ ද්‍රවාංශය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාගේ නම්‍යශීලීභාවය එහෙම නැත්නම් ප්‍රත්‍යස්ත බව වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙයාගේ ස්ථායීභාවය, තාපය හමුවේ තියෙන මෙයාගේ ස්ථායීභාවය අපිට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් මේ හරස් බන්ධන ප්‍රමාණය මත තමයි භෞතික ගුණාංග වෙනස් කිරීමේ හැකියාව තීරණය වෙන්නේ. හරි. එහෙනම් අපි යම් කිසි කෙනෙක් අරගෙන එයාගේ හරස් බන්ධන ප්‍රමාණය වැඩි හෝ අඩු කිරීම මගින් එහෙම නැත්නම් අලුතෙන් ඇති කිරීම මගින් අපිට අදාළ බහුවායකයේ අලුතෙන් හැදෙන බහුවායකයේ ගුණාංග අර මුල් තිබ්බ බහුවායකයත් එක්ක ගත්තොත් එහෙම වෙනස් කරගන්න හැකියාව ලැබෙනවා. හරි. ඒ නිසා අපිට පුළුවන් හරස් බන්ධන ප්‍රමාණය වෙනස් කරලා අලුතෙන් හරස් බන්ධන ඇති කරලා ඇති කරන හරස් බන්ධන වල ස්වභාවය. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙන්න මෙහෙමත් පුළුවන් පුතේ. දැන් හරස් බන්ධනේ තනි බන්ධනයක් වුණාමයි හරස් බන්ධනේ මෙහෙම ද්විත්ව බන්ධනයක් වුණාමයි මේක ද්විත්ව බන්ධනයක් තනි බන්ධනයක් මේක ද්විත්ව බන්ධනයක් කියලා හිතන්නකො. එතකොට අර මුලින් තිබ්බ ස්වභාවයයි දැන් මේවට ද්විත්ව බන්ධන වුණාම තියෙන ස්වභාවයයි ගත්තොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් භෞතික ගුණාංග අර තිබ්බටත් වැඩිය මොකද වෙන්නේ? වෙනස් බවකට පත් වෙනවා. හරි. එතකොට අපි දිගු බහුවායක ප්‍රමාණයක් පැටලිලා ඇඹරිලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ පැටලුම් හා ඇඹරුම් විශාල ප්‍රමාණයක් දිග වැඩි වෙදී බහුවායක තුල තියෙනවා. ඒක නිසා මේ බහුවායක වලට හැකියාව තියෙනවා ආතතියකට. එහෙම නැත්නම් ඇදීමට ඔරොත්තු දීමේ විශේෂ ගුණාංගයක් තියෙනවා. දැන් අපි දන්නවා බහුවායකයක් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් මෙන්න මෙහෙම තන්තුවක් තියෙනවා.
මෙන්න මේ තන්තුවට අපි බලය පාඩමේ ඉගෙන ගත්තා මේ තන්තුවකට හැකියාව තියෙනවා යම් කිසි බලයක් යදුවොත් එහෙම අපි හිතමු මේකේ m කියලා ස්කන්ධයක් එල්ලනවා මේ ස්කන්ධයක් එල්ලුවාම මෙන්න මේ බලය නිසා මෙහා t කියලා ආතතියකට ලක් වෙනවා ආතතියකට ලක් වෙනවා මේ ආතතියකට ලක්වීමේ හැකියාව තියෙන්නේ මේ ඇදීම සහ මුල් ස්වභාවයට පත්වීමේ හැකියාව තියෙන්නේ මේ වගේ තියෙන පුතා මෙන්න මේ පැටලීම් සහ අනුගතොත් එහෙම මේ වගේ තියෙන විවිධ මෙහෙම පැටලීම් ඒ වගේම මේ වගේ තියෙන මෙන්න මෙහෙම ඇඹරීම් ස්වභාව මෙන්න මේ වගේ ඇඹරීම් ස්වභාව දක්නට ලැබෙනවා. පැහැදිලි මං හිතන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ බහුආයක වලට පුතේ ඊටාම ලොකු අණුක ස්කන්ධයක් තියෙනවා. ඒ විශාල අණුක ස්කන්ධයක් තියෙන නිසා මේවා ඝන ස්වභාවයේ තිබ්බොත් ද්‍රව ස්වභාවයට පත් වෙන උෂ්ණත්වය එහෙම නැත්නම් මේ වගේ ද්‍රවාංකය ඊටාම ඉහළක් ගන්නවා. අපි ගත්තොත් මේ බහුආයක වලට සැලකිය යුතු තරමේ ඉහළ අණුක ස්කන්ධයක් තියෙනවා. ඒ නිසා ඒවට තාපය උරා ගැනීමේ හැකියාව ඊටාම වැඩි. හරි. ඒතර තාපය උරා ගැනීමේ හැකියාව වැඩි නිසා මේවා ඝන තත්ත්වයේ ඉඳලා ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වයේ සාපේක්ෂව ඉතා ඉහළක් ගන්න. ඒ කියන්නේ ඒ වගේ ඒක අවයවයකට සාපේක්ෂව බහුව අවයවයක අපි ඒක අවයවයකයි බහුව අවයවයකයි ගත්තොත් එහෙම ඒක අවයවයකට සාපේක්ෂව බහුව අවයවයක ඝනයක ඉඳලා ද්‍රව බවට පත් වෙන්න ඝන ස්වභාවයෙන් ඉඳලා ද්‍රව බවට පත් වෙන්න ඊටාම ඉහළ උෂ්ණත්වයක් ගන්නවා. ඒතර අපි ගත්තොත් එහෙම මේ ද්‍රව ස්වභාවයේදීත් අර ඉස්සරලා කියපු මේ පැටලුම් ඒ වගේම ඇඹරුම් පවතින පුළුවන් නිසා බහුවයක ඊටා දිගු බැවින් මේවා ගලාගෙන යන්න තියෙන හැකියාව අඩුයි. ගලාගෙන යන්නේ නැහැ කියන එක නෙවෙයි මං කියන්නේ ගලාගෙන යන එක අඩුයි. දැන් උදාහරණයක් විදිහට හොඳ වැඩක් ඔයාලට කරන්න පුළුවන්. දැන් ගන්නකො PVC නලයක්. හරි PVC නලයක් අරගෙන අපි රත් කරාම මේක පොඩ්ඩක් හැකිලිලා ඇඹරිලා හැඩේ වෙනස් වෙනාට මේක ගලාගෙන යන්න තියෙන හැකියාව මොකද වෙන්නේ? අඩුයිනේ. දැන් වතුර බෝතලයක් උණු කරාම මේක ද්‍රව වුණා කියලා ගලාගෙන යන හැකියාව ඉතාම අඩුයි. දැන් පොලිතීන් ගත්තොත් පොලිතීනු ද්‍රව වුණාට නිකන් අර ඉටි පන්දමක අර ඉටි වැටෙනවා වගේ ටිකක් ඇලි ඇලි තමයි ගමන් කරන්නේ. ඒකට හේතුව තමයි මේ ඝණයක් ද්‍රව වුණත් පුතේ. අපි ඝණයක් ද්‍රව වුණත් මේ ද්‍රවයකදී පවා අර අපි ඉස්සරලා කතා කරපු ඇඹරු ඒ වගේම පැටලුම් ස්වභාවයන් දක්නට ලැබෙනවා. එහෙනම් ඔබේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇඹරීම් සහ පැටලීම් දක්නට ලැබෙන්නේ බහුආයක වල ඝන අවස්ථාවේදී පමණයි. උත්තරේ හරිද වැරදිද පුතේ? වැරදි. එහෙනම් ද්‍රව අවස්ථාවේදීත් මොකද වෙන්නේ? මේ ඇඹරීම් සහ පැටලීම් තියෙන්න පුළුවන්. හරි. ඊළඟට අහනවා බහුආයක ද්‍රව අවස්ථාවේදී එතරම් හොඳින් ගලා නොයන්නේ. අපිට ලියන්න පුළුවන් ඝන අවස්ථාවේ පවතින ඇඹරීම් සහ පැටලීම් ද්‍රව අවස්ථාවේදීද බොහෝ විට දක්නට ලැබේ. නැත්නම් දක්නට ලැබෙන නිසා ඒවායේ ගලා යාමේ හැකියාව නැත්නම් ගලා යාමේ ගුණය පහත වැඩි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම පුතේ මෙන්න මේ හොඳම දෙයක් බලන්න. මේ ගලා යාමේ ගුණය අඩු නිසා මේ වගේ දෘෂ්ටාවිතා ගුණය. දැන් ඒ ලෙවල් ෆිසික්ස් කරන ළමයි නම් මේ දෘෂ්ටාවිතාවය කියන එක සම්පූර්ණ පාඩමක් විදිහට හදාරනවා. ඔබට දෘෂ්ටාවිතාවය කියන්නේ ඇත්තටම ද්‍රවයක තියෙන ඝර්ෂණය කියලා හිතන්නකෝ. ද්‍රවයක තියෙන ඝර්ෂණය කියලා හිතන දෘෂ්ටාවිතාව මේක ඊටාම ඉහළයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මෙහෙම බලන්න පුතේ. ඔන්න මල් ළඟ තියෙනවා
බීකර දෙකක්. ඔන්න මගේ එක බීකරයක් දෙක මම මෙන්න මේකට දානවා පොල් තෙල් බිඳුවක්. මේ පොල් තෙල් මොකදනේ වේගෙන් ගලාගෙන එනවා පල්ලෙහාට. ඇවිල්ලා මෙතන පතුලේ තැම්පත් වෙන්නත් පුළුවන්. හරිද? මම මොකද කරන්නේ පොලිතීන් ටිකක් දිය කරලා පොලිතීන් ටිකක් උණු කරලා දානවා. පොලිතීන් මොකද වෙන්නේ පුතේ මේකේ මේ ඇලි ඇඹරි ඉතාම විශාල වෙලාවකින් තමයි පහළට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. හේතුව මොකද මේකේ දෘෂ්ටාවිතාවය ගුණය ඉතාම ඉහළයි. මේ ඔයිල් ඒ වගේම ලිහිසි තෙල් කියලා කියන අපි ඔයිල් කියලා කියන්නේ පොල් තෙල් වගේ දේවල් වල දෘෂ්ටාවිතා ගුණය පහළයි. හරි? ඒවට සාපේක්ෂව මේවට ගලාගෙන යන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. ඒකට හේතුව තමයි අර මං ඉස්සරලා කියපු රයිට් බහුආයක අණු එකක් තමයි දිගයි අනිත් දේ තමයි පැටලියම් සහ ඇමරියම් පවතින පුළුවන්. හරි? පැටලුම් ඇමරියම් ඒ වගේම ඉතා දිගු වීමත් ගලා යාමේ ගුණය එහෙම නැත්නම් ගලා යාමේ ගුණය අඩු වීම එහෙම නැත්නම් දෘෂ්ටාවිතාවේ ගුණය ඉහළ යාමට හේතු වෙනවා. අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. බහුආයකවල දෘෂ්ටාවිතාවේ ගුණය ඉතා කියලා දාන්න පුළුවන් ඉහළ වේද පහළ වේද? ඉතා ඉහළ වෙනවා දෘෂ්ටාවිතාව ගුණය. හරි. රයිට්. පුතේ තාපජ ගුණ අනුව බහුආයක වර්ගීකරණය. මොනවද මේ තාපජ ගුණ කියලා කියන්නේ? අපි දැන් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔන්න දැන් ඔන්න අපි දන්නවා සමහර දේවල් තියෙනවා. මේක ප්ලාස්ටික් කුට්ටියක් කියන්නකෝ. මේක මම රත් කරනවා. රත් කරාම මොකද වෙන්නේ මේක? ඔන්න මට ලැබෙනවා මේක මෙන්න මේ වගේ ඩ්‍රෝ වෙනවා. හරි? මේක ඩ්‍රෝ වුණාට පස්සේ මම මේකෙන් හදනවා මෙන්න මේ වගේ දෙයක්. හරිද? මේ වැඩේ මේකෙන් මේක හදනවා. හදලා මේක ආයෙත් රත් කරනවා. රත් කරලා මේක ලැබෙනවා. මම මොකද කරන්නේ? අය හදනවා මෙන්න මේ වගේ එකක්. මේක ආයෙ රත් කරනවා. රත් කරාම මට මේක ද්‍රව වෙනවා. ද්‍රව වුණාම අය හදනවා මෙන්න මේක. හරි. එහෙනම් මට යම් කිසි වස්තුවක් තියෙනවා. මේ වස්තුව රත් කරනවා. මේක රත් කරලා වෙන අච්චුවකට දාලා වෙන හැඩයක් හදා ගන්නවා. ඊට පස්සේ සිසිල් කරාම මට මේ හැඩය ලැබෙනවා. අච්චුවේ හැඩය ලැබෙනවා සිසිල් කරාම. ඊට පස්සේ මට මේක රත් කරලා ආයේ ඩ්‍රෝ බවට පත් කරන්න පුළුවන්. මේක ඩ්‍රෝ වුණාට පස්සේ වෙන අච්චුවකට දානවා. වෙන අච්චුවකට දාලා මේක සිසිල් කරාම මට මේ අච්චුවේ ස්වභාවය ලැබෙනවා. මේක මම ආය පාර රත් කරලා මට ඕනනම් මුල් කැඩා වදා ගන්න පුළුවන්. මේ අනුව තාපයේ දෙද්දී මට ඩ්‍රෝ වෙලා එහෙම නැත්නම් මට ඩ්‍රෝ කෙසේ වෙතත් ඝන ස්වභාවය අඩු වෙලා මට වෙනත් හැඩයක් බවට පත් කරන්න පුළුවන්. ඒ වෙනත් හැඩයක් බවට පත් කරපු එක ආය පාර රත් කරලා තවත් හැඩයක් බවට පත් කරන්න පුළුවන් නම් අපි ඒවට කියනවා තාප සුවිකාර්ය කියලා. එතකොට මෙහෙම බැරි කට්ටියක් ඉන්නවා පුතේ. හරි? එතකොට තාපය හැමේ මෘදු තත්වයට පත් කරලා වෙනත් හැඩ බවට පත් කරන්න බැරි කට්ටිය ඉන්නවා. කොටින්ම කිව්වොත් ද්‍රව බවට පත් වෙන හොර කට්ටිය ඉන්නවා. අන්න ඒවට අපි කියනවා තාපෝස්ථාපන බහුවයක කියලා. විශේෂයෙන්ම එකක් තමයි ඔය බේක් ලයිට් කියලා කියන්නේ. බ්‍රේක් ලයිට් නෙමෙයි පුතේ බේක් ලයිට්. දෙවනියා යූරියා ෆෝමැල්ඩිහයිඩ්.
යූරියා ෆෝමැල්ඩිහයිඩ්. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා ගොඩක් වෙලාට ඔය වල්කනයිස් කරපු රබර්. කලර් රබර්. මෙයාලා විශේෂයෙන්ම අපිට තාපය දුන්නට දැන් එකපාරක් අපිට අච්චුවකට දාලා හදා ගන්න පුළුවන්. හැබැයි නැවත තමන්ගේ මුල් ස්වභාවය වෙනස් කරලා මොකද වෙන්නේ? අපිට හැඩය වෙනස් කිරීම හැකියාව නැහැ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ඝනයක් ද්‍රව කරලා වෙන අච්චුවක හැඩය, ඒ අච්චුවේ හැඩය ද්‍රව කරලා වෙන අච්චුවක හැඩය ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒකට හේතුව තමයි පුතේ මේ වගේ දැන් රබර් තාප ස්ථාපන නෙවෙයි. හැබැයි වල්කනයිස් කරලාද රබර් තාප ස්ථාපන. හේතුව මොකද පුතේ? මෙන්න මේ කට්ටියක මෙන්න මේ සංයෝගවල තිරස් බන්ධන වගේම හරස් බන්ධනක් තියෙනවා. මේ හරස් බන්ධන බෙදහෙලන්න ඉතාම අපහසුයි. ඒක නිසා මෙන්න මේ බහුවයකට අපි කියනවා තාප ස්ථාපන බහුවයක කියලා. ඇයි පුතේ මේවට තාප ස්ථාපන බහුවයක කියන්නේ? තාපය හැමුවේ මෘදු බවට පත් කරලා එහෙම නැත්නම් තාපය හැමුවේ හැඩය වෙනස් කිරීමේ හැකියාව ලබාගෙන වෙනත් හැඩ බවට පත් කරන්න බැරි නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? තාප ස්ථාපන බහුවයක කියලා කියනවා. එහෙනම් තාප ස්ථාපන බහුවයක පුතේ හැඩය වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඒතර අපි ගත්තොත් එහෙම අපිට බේක්ලයිට්, ඒ වගේම යූරියා ෆෝමැල්ඩිහයිඩ්, ඒ වගේම වල්කනයිස් කරන ලද රබර් අපිට කියන්න පුළුවන් මේ තාප ස්ථාපන බහුවයක කියලා. මේ වගේ ප්‍රධානම ලක්ෂණය තමයි හරස් බන්ධන විශාල සංඛ්‍යාවක් තියෙනවා. හරස් බන්ධන විශාල සංඛ්‍යාවක් තියෙන නිසා මෙයාලගේ ස්වභාවය තාපය හැම වෙනස් වීම ඉතාම අල්පයි. උදාහරණ බේක්ලයිට්, යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ වල්කනයිස් කරලද රබර් අපිට ගන්න පුළුවන්. හරි. මේ chart එක හොඳට බලන්න මේ අපිට මුල් ස්වභාවය රත් කරලා මේ විදිහට කරන්න බෑ මොන වගේ තාප ස්ථාපන බහුවයක වල. එහෙනම් තාප ස්ථාපන බහුවයක වල විරුද්ධ පදය තමයි පුතේ තාප ස්වීකාර්ය බහුවය. තාප ස්ථාපන බහුවයක වල විරුද්ධ පදය තමයි තාප ස්වීකාර්ය බහුවය. විශේෂයෙන් මේ තාපය හැමුවේ මෘදු තත්ත්වයට පත් කරලා වෙනත් හැඩ ගන්න පුළුවන් කට්ටිය අපි කියනවා තාප ස්වීකාර්ය බහුවයක කියලා. ඉතින් මේ තාප ස්වීකාර්ය බහුවයක වල හැකි විශේෂ දේ තමයි විශේෂයෙන්ම මේ ප්‍රතිචක්‍රීකරණයට. මේ ප්‍රතිචක්‍රීකරණය ඉතා පහසුයි මෙන්න මේ තාප ස්වීකාර්ය බහුවයක. මේ වගේ විශේෂ ස්වභාවය තමයි මේ වගේ බොහෝ විට තියෙන්නේ තිරස් බන්ධන පමණයි. මේ වගේ බොහෝ වශයෙන් දක්නට ලැබෙන පුතේ මොඩ බන්ධන මේ තිරස් බන්ධන තමයි අපිට බහුල වශයෙන්ම දක්නට ලැබෙන්නේ. එහෙනම් පුතේ මේ තිරස් බන්ධන කියලා කියන්නේ මේ තාප ස්වීකාර්ය බහුවයක වල මෙන්න මේ තිරස් බන්ධන තමයි අපිට දක්න ලැබෙන්නේ. හරි. එහෙනම් අපි ගත්තොත් එහෙම මේ තිරස් බන්ධන බහුලව දක්න ලැබෙන හරස් බන්ධන මද හෝ ඊටම අඩු වශයෙන් තමයි අපිට තාප ස්වීකාර්ය බහුවයක දක්නට ලැබෙන්නේ. අපි මේ තාප ස්වීකාර්ය බහුවයක ගත්තොත් එහෙම මොනවාද අපිට තාප ස්වීකාර්ය බහුවයක තියෙන්නේ? PE polyethylene, PP polypropylene, PET polyethylene terephthalate, PS polystyrene. මේවා තාප ස්වීකාර්ය බහුවයක ලෙස අපිට දක්නට ලැබෙනවා. Right. PE polyethylene, polypropylene, polyethylene terephthalate, polystyrene අපිට තාප ස්වීකාර්ය බහුවක සඳහා උදාහරණ විදිහට දක්නට ලැබෙනවා. එතකොට අපිට ඊළඟට දැන් ඔන්න අපි වර්ගීකරණය කරා බහුවායක ප්‍රධාන වශයෙන් ආකාර දෙකක්. එකක් තමයි මොකද්ද? ස්වභාවික කෘතිම. දෙවෙනි එක තාප
තාප ස්වීකාර්ය තාප ස්ථාපන. right දැන් අපි තව ආකාරයකට යන්නේ. මේ තුන්වෙනි ආකාරය තමයි යාන්ත්‍රික ගුණ අනුව බහුවයක වර්ගීකරණය. යාන්ත්‍රික ගුණ අනුව බහුවයක වර්ගීකරණය. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම බලමු මොකද්ද මේ යාන්ත්‍රික ගුණය කියලා කියන්නේ. අපි දන්නවා මේ ප්‍රත්‍යස්ත ගුණය. දැන් සමහර වස්තු අපි කියන ප්‍රත්‍යස්ත සමහරව ප්‍රත්‍යස්ත නැහැ කියලා. ප්‍රත්‍යස්ත නැති කට්ටියට අපි කියන භංගුර කියලා. භංගුර. හරි. අපි දන්නවා මේ ප්‍රත්‍යස්ත ගුණය කියලා කියන්නේ අපි බාහිර බලයක් දුන්නට පස්සේ හැඩය වෙනස් වෙලා මේ බලය ඉවත් කරාට පස්සේ මුල් පිහිවීමට එහෙම නැත්නම් ආසන්න පිහිටීමට එනවා නම් අපි ඒවට කියන ප්‍රත්‍යස්තයි කියලා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් එහෙම හිතන්නකෝ. මෙන්න මෙහෙම තන්තුවක් තියෙනවා. මේ තන්තුව මේ වගේ පිහිටීමක තියෙනවා. මේ තන්තුව මෙන්න මේ වගේ පිහිටීමක තියෙනවා. අපි මොකද කරන්නේ මෙන්න මෙයාට මෙහෙම බලයක් තියෙනවා. මේ තියෙන තන්තුවක් බලයක් දෙනවා. එතකොට මෙයා මොකද වෙන්නේ? මේ බලය නිසා මෙයා ඇදෙනවා. මෙයා මෙහෙම දිග ඇදෙනවා. ඇදිලා මේ දිග වැඩි වෙනවා. පුතේ මෙයාගේ දිග වැඩි වෙනවා. මම මෙන්න මේ බලය අයින් කරාම අයත් මෙයා මුල් ස්වභාවයට පත් වෙනවා. අපි ඒකට කියනවා ප්‍රත්‍යස්ත ගුණය කියලා. බාහිර බලයක් යෙදීමේදී හැඩය වෙනස් වෙලා අපි අර බාහිරින් යොදපු බලය අයින් කරාට පස්සේ නැවත මුල් පිහිටීමට එහෙම නැත්නම් ආසන්න පිහිටීමට ළඟා වුණාට පස්සේ අපි ළඟා වෙනවා නම් අපි කියනවා මේකේ ප්‍රත්‍යස්ත ගුණයක් තියෙනවා කියලා. හරි. එතකොට අපි විශේෂයෙන්ම මේ යාන්ත්‍රික ගුණ අනුව අපිට ද්‍රව්‍ය වර්ග තුනකට බෙන් කරන්න පුළුවන්. එකක් රබර්, දෙවෙනි එක ප්ලාස්ටික්, තුන්වෙනි එක තන්තු. පුතේ යාන්ත්‍රික ගුණ අනුව ද්‍රව්‍ය වර්ග තුනකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ රබර්, දෙවෙනි එක ප්ලාස්ටික්, තුන්වෙනි එක තන්තු. රබර්, ප්ලාස්ටික් සහ තන්තු කියලා කොටස් තුනකට ද්‍රව්‍ය අපිට යාන්ත්‍රික ගුණ අනුව වර්ගීකරණය කිරීමේ හැකියාවක් තුන්නා. අපි බලමු දැන් මේ තුන් දෙනා වෙන වෙනම. රබර් කියලා කියන්නේ මේවා දැන් අපි රබර් වගේ කියලා. රබර් වගේ අදින්න එපා කියලා කියනවනේ නේද? එහෙනම් මේකේ මොකද කියන්නේ පුතේ? රබර් කියන්නේ ඊටාම ඉහළ ප්‍රත්‍යස්ත ගුණ පෙන්වන බහුවර්ගයක්. ඒතර අපි දන්නවා මේවා එහෙම නැත්නම් ඉලාස්ටම. ඒ කියන්නේ ඉලාස්ටික් කියලා කියන්නේ. හරි? ඒතර රබර් කියන කෙනා ඊටාම අදින ස්වභාවය අනුව මුල් ස්වභාවයට පත්වීමේ හැකියාවක් තියෙන හොඳ ප්‍රත්‍යස්ත ගුණ පෙන්වන බහුවර්ගයක්. ඒතර මේකේ බාහිර බලය මුදා හැරියට පස්සේ ප්‍රතිවර්තී ලෙස කියන අදින දිශාවට නෙමේ මුල් දිශාවට. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම මෙහෙම ඔහම තියෙනවා. අපි මෙයාට බාහිරින් බලයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙර බාහිර බලයක් දෙද්දී මෙයාගේ හැඩය මොකද වෙන්නේ? බාහිර බල නිසා වැඩි වෙනවා. එතකොට මම මේ බාහිර බලය අයින් කරනවත් සමගම මෙයා ප්‍රතිවර්තී ලෙස කියන්නේ. ඒ කියන්නේ
බාහිර බලය යොදද්දී මෙයා දික්ුණේ මේ පැත්තරනේ. හැබැයි ආපහු ප්‍රතිවර්තී ලෙස කියන්නේ මුල් පැත්තට. මේ බාහිර බලය යොදද්දී දිග වැඩි වෙච්ච පැත්තට නෙමෙයි අනිත් පැත්තට යනවා කියන එක තමයි ප්‍රතිවර්තී ලෙස කියලා කියන්නේ. ප්‍රතිවර්තී කියන්නේ තිබ්බ මුල් පැත්තට ඇදිච්ච පැත්තට නෙමෙයි මුල් පැත්තට ගමන් කරනවා කියන එක තමයි ප්‍රතිවර්තී ලෙස. පුතේ මේකේ බොහෝ වෙලාවට හරස් බන්ධන අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි මෙයාට ඇදීමට සහ මුල් ස්වභාවයට පත්වීමට පහසු බවක් තියෙන්නේ. හරස් බන්ධන තියෙනවා නම් මෙයාගේ ස්වභාවය එහෙම නැත්නම් භෞතික ස්වરૂපය වෙනස් වීමේ හැකියාව ඉතාම අඩුයි. හරි. අපි එහෙනම් මේ රබර් වලට කියනවා ඉතාම ප්‍රත්‍යස්තයි. එහෙම නැත්නම් මේ වගේ ඉලාස්ටම තත්ත්වයේ රබර් තත්ත්වයේ තියෙන්නේ කියලා. හරි. ඊළඟට දෙවෙනියට right. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන් රබර් බෝලයක් අරගෙන මෙහෙම ගැහුවාම මෙහෙම 3-4 වතාවක් බම්ප් වෙනවානේ. හිතන්නකෝ. මෙන්න මෙහෙම තියෙනවා. මේක මගේ රබර් බෝලයක්. මේ රබර් බෝලේ ගත්තොත් මගේ රබර් බෝලයක් මේක කළු පාට. මෙහෙම රබර් බෝලයක් තියෙන මේක මම එකපාරක් මෙහෙම ගැහුවොත් මේක මෙහෙම ටක් 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 ගාලා ඔහම පොළාපයින්නවා නේ. රබර් බෝලයක් ගත්තොත් එහෙම මේ පොළාපයින්නවා කියන්නේ මෙහෙම බම්ප් වෙනවා මෙහෙම මේ බම්ප් වෙනවා. කීපතා බම්ප් වෙනවා. හරි. මේක එක ලක්ෂණයක් මේ රබර් වල. දැන් රබර් පටියක් ඇද්දොත් එහෙම ආයෙත් මුල් ස්වභාවයට එනවා නේ. ඔය කැටි පොලයක් කියන්නේ කැටි පොලේ දැකලා තියෙනව නේද? ඉස්සර මේ දැන් මේ කැටි පොලේ අපිට දක්නට ලැබෙන්නේ නැහැ. කැටි පොලේ කියලා කියන්නේ සමහරක් නරක ළමයි මෙන්න මේ වගේ හං කෑල්ලක් අරගෙන හමක් අරගෙන මෙන්න මෙහෙම දෙබලක් ඔය ලී වලින් දෙබලක් කපා ගන්නවා. ලී වල දෙබලක් කපාගෙන මෙන්න මේ හැමට ගැට ගහනවා. රබර් පටි රබර් පටියක්. මෙහෙම රබර් පටියකුයි තම මෙහෙම රබර් පටිය. දැන් මේ රමට මේ හැමට පොඩි ගල් කැටයක් වගේ තියලා මේක අදිනවා. මේ මෙතනින් අල්ලලා මෙහෙම අදිනවා. හැම මෙහෙම අදිනවා. මෙතනින් මෙහෙම අදිනවා. අදිද්දි මේ රබර් පටි දෙක මේක දෙබලක් මේක රබර් මේ බෝලේ මෙහෙම අද මේ ගල් කැටයක් මේක ඇදලා මෙහෙම ඇදලා අතාරියම ටක් ගාලා ගිහින් වදිනවා. සමහරට ඉස්සර මේකතර හොඳ ක්‍රියාවක් නෙමෙයි. ඔය බල්ලෝ පන්නන්න කුරුල්ලෝ පන්නන්න එහෙම මේ කැටි බෝලෙන් ගන්න කුරුල්ලට වදින්න තියන්නේ නැහැ. සමහරට ඒ ගහකට ළඟට තිබ්බහම කුරුල්ලෝ යනවා. සමහරක් වෙලාවට ඔය ගමේ ගොඩේ සමහර කට්ටිය ගොවිතැන් වලට එන කුරුල්ලෝ පන්නන්න වඳුරු රිලව් පන්නන්න එහෙම මේ කැටි බෝලේ පාවිච්චි කරනවා. මේ රබර් දෙකේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රත්‍යස්තතාව කියන ලක්ෂණය. හරි. එතකොට දෙවෙනියට මේ යාන්ත්‍රික ගුණාරු වර්ගය කරද්දී අපි පළවෙනි එක රබර් කිව්වා, දෙවෙනි එක ප්ලාස්ටික්. මේකේ ප්ලාස්ටික් වල ප්‍රත්‍යස්ත ගුණය රබර් තරම්ම නැහැ. හැබැයි චුට්ටක් තියෙනවා. දැන් අපි ප්ලාස්ටික් පිඟානක් ගත්තොත් ඒ ප්ලාස්ටික් පිඟාන අපිට පොඩ්ඩක් තද කරන්න පුළුවන්. ගොඩක් බෑ.
ප්ලාස්ටික් කෝපයක් ගත්තොත් පොඩ්ඩක් හැඩය වෙනස් කරන්න පුළුවන්. එහෙනම් මේ ප්ලාස්ටික් වල ප්‍රත්‍යස්ත ගුණය පවතින්නේ සුළු වශයෙන්. එහෙම නැත්නම් ප්ලාස්ටික් වල ප්‍රත්‍යස්ත ස්වභාවය පවතින්නේ මද වශයෙන්. හරි. එතකොට මේ වගේ බාහිර බලයක් යෙදුවට පස්සේ හැඩය සුළු වශයෙන් වෙනස් වෙනවා. හැබැයි එතනින් එහාට මොකද වෙන්නේ මේක? ඔව් කැඩෙන්න බලනවා. බිඳෙන්න බලනවා නේ. හරි. අපි ගත්තොත් එහෙම හොඳ උදාහරණයක් ප්ලාස්ටික් පිඟානනේ. අපිට පොඩ්ඩක් මෙහෙම කරන්න පුළුවන්. හැබැයි වැඩි එක ටකස් ගාලා මොකද වෙන්නේ? ප්ලාස්ටික් පිඟාන කැඩලා යනවා. ප්ලාස්ටික් කෝපයක් වුණත් එහෙමම තමයි. හරි. ඒතර මේ ප්ලාස්ටික් වල ඝනකම අණුව ඒ වගේ මේකේ හදලා තියෙන ස්වභාවය අනුව මේ දරන්න පුළුවන් බලය ප්‍රත්‍යස්ත ස්වභාවය වෙනස් වෙනවා. මේ වගේ හරස් බන්ධන ගත්තොත් එහෙම හරි සමහරක් සුළු හරස් බන්ධන තියෙනවා. මේ ප්ලාස්ටික් ගත්තොත් එහෙම ප්ලාස්ටික් තියෙන තාප ස්වීකාර්ය ඒ වගේම තාප ස්ථාපන ප්ලාස්ටික් තියෙනවා. මේ තාප ස්වීකාර්ය ප්ලාස්ටික් ගත්තොත් එහෙම මේ තාප ස්වීකාර්ය ප්ලාස්ටික් මම ඉස්සලා කිව්වා තාපය හැමුවේ මෘදු කරලා ස්වභාවයේ හැඩය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි තාප ස්ථාපන ප්ලාස්ටික් තියෙනවා. තාප ස්ථාපන ප්ලාස්ටික් මොකද වෙන්නේ? තාපය හැමුවේ හැඩය වෙනස් කිරීමේ හැකියාවක් නැති ප්ලාස්ටික් තියෙනවා. මේක මම විස්තර කරා. රයිට්. එතකොට තාප ස්වීකාර්ය ප්ලාස්ටික් අපි කිව්වා තාපය හැමුවේ මෘදු වෙනවා වගේම මෘදු කරාට පස්සේ අපිට වෙනත් හැඩයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ තාප ස්වීකාර්ය ප්ලාස්ටික් වල හරස් බන්ධන නැහැ. හැබැයි තාප ස්ථාපන ප්ලාස්ටික් වල හරස් බන්ධන තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ තාප ස්වීකාර්ය ප්ලාස්ටික් තියෙනවනේ. මේ තාප ස්වීකාර්ය ප්ලාස්ටික් විශේෂයෙන්ම අපි දන්නා උදාහරණ විදිහට මේ පොලිඑතිලීන් ඔය පොලිතින් බෑග් ඒ වගේම ඇතුළත ආවරණය කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ඔය වයර් තියෙනවනේ. වයර් වල තියෙන කෝ එක වගේ හදලා තියෙන ඇතුළේ ආවරණය දැන් සාමාන්‍ය දේවල් ආවරණය වෙන්න තියෙනවනේ. ඇතුළ ආවරණය කියලා කියන අපි. ඒ වගේ PVC right. ඒතර මේ PVC වයර් වල තියෙන ඇතුළත ආවරණ ඒ වගේම ගෘහස්ත ජල නල අපි දන්නවා. ඒ වගේම PP හරි. විශේෂයෙන්ම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ ඔය ප්ලාස්ටික් පුටු ඒ වගේම බෝතල් වල ඔය වතුර බෝතල් තියෙන්නේ. ඒ වගේ මූඩි PP වලින් හදලා තියෙනවා. රයිට්. එතකොට මේවා හැඩය මොකද කරන්න පුළුවන්? වෙනස් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. හරි. රයිට්. ඊළඟ තුන්වෙනිය තමයි පුතේ මේ තන්තු කියලා කියන්නේ. මේ තන්තු ගත්තොත් එහෙම මේ තන්තු විශේෂයෙන්ම මේ වගේ බහුවයක අණු එකම දිශාවකට තියෙන පරිදි ඊටම ළඟින් ඇසිරලා විශේෂයෙන්ම ස්පටික රූපී ප්‍රදේශ පවතී. මං කියලා දෙන්නම් මොනවද මේ ස්පටික රූපී සහ ස්පටික රූපී නොවන එහෙම නැත්නම් අස්පටික රූපී ප්‍රදේශ කියන්නේ කියලා. තන්තුවක් ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔයාලා දන්නවා ඔය නයිලෝන් වගේ තන්තු හිතා ඉහළ ආතතියකට රොතු දෙනවා. ඒ කියන්නේ මෙයාට හැකියාව තියෙනවා ඊටාම දැඩි බලයක් දරාගෙන ඉන්න. ඒක නිසා අපිට තන්තුවක් පාවිච්චි කරලා සමහරක් වෙලාවට ඉතා විශාල ස්කන්ධයක් ඉහළට ඇද ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ දැන් ඔයාලා දන්නවා ඔය හරක් එහෙම හොඳ ලොකු බලයක් දරනවානේ. ඒතර හරකාව බඳින්න එහෙම මේ තන්තු පාවිච්චි කරනවා. නේද? ඒ වගේම තමයි මේ තන්තු පාවිච්චි කරලා සමහරක් වෙලාවට ඔය පාලම් වගේ දේවල් පවා දාලා තියෙනවා. නේද? සමහරලාට බෝට්ටු වගේ දේවල්, මාදල් වගේ දේවල් අදින්න මේ තන්තු පාවිච්චි කරනවා. ඒතර මේවා ඉහළ ආතතියකට ඔරොත්තු දෙනවා. ඒ වගේම මෙයාගේ ඇදෙන ස්වභාවය නෑ නෙමෙයි ඊටම සීමිතයි. ප්‍රත්‍යස්ස ස්වභාවය ඊටම සීමිත බහුවයක් තමයි තන්තු කියලා කියන්නේ. ඒතර අපි ගත්තොත් මේ තන්තු වල බහුවයක අණු හැදිලා තියෙන එකම දිශාවකට තියෙන පරිදි ඊටම ලං වෙලා තමයි තියෙන්නේ මේ වගේ විශේෂයෙන්ම ස්පටික රූපී ප්‍රදේශ බොහෝ විට පවතී. හරි. එතකොට අපි කතා කරා මොනවාද? රබර්, ප්ලාස්ටික් සහ තන්තු කියලා ආකාර තුනක් විශේෂයෙන් මේ වගේ තියෙන යාන්ත්‍රික ගුණාණු වර්ගීකරණය කරනවා නම් අපිට ප්ලාස්ටික්, රබර් සහ තන්තු කියලා යාන්ත්‍රික ගුණාණුව බහුවයක වර්ග කිරීමේ
හැකියාවක් තියෙනවා. right. එතකොට අපි ගත්තොත් එහෙම හරි. right. මම මේ චුට්ටක් ස්පටික රූපී සහ අස්පටික රූපී කියන කට්ටිය චුට්ටක් විස්තර කරලා ඉන්න. නැත්නම් අපිට අටික තේරෙන්නේ නැති වෙයි. බහුආයකණු එකම දිශාවකට පිහිටන පරිදි බහුආයකණු එකම දිශාවකට පිහිටන පරිදි ඊටාම ලං වෙලා ක්‍රමවත්ව ඇහිරලා නම් අපි ඒවට කියන ස්පටික රූපී බහුආයක කියලා කියනවා. right. මේ ස්පටික රූපී බහුආයක ඇදෙන්න කැමති නැහැ. හරි. දැන් බලන්න පුතේ මෙන්න මේ කට්ටිය මේ බලන්න මේ එකම රටාවකට එකම දිශාවකට ඇහිරලා තියෙනවා. මේවට අපිට කියන්න පුළුවන් මේ ස්පටික රූපී ප්‍රදේශය. මේ දැන් මෙන්න මෙතනත් මේකත් ස්පටික රූපී ප්‍රදේශය. මේකත් ස්පටික රූපී ප්‍රදේශය. මේවා මෙන්න මේකේ තිබ්බ ස්පටික රූපී ප්‍රදේශය. එතකොට පිළිවෙලක් නැතුව මේ වගේ ජාලාකාරව තියෙන ඒවා මේ හරියට අපිට කියනවා මේවා අස්පටික රූපී ප්‍රදේශ. මේකත් ස්පටිකී. මේ ස්පටික රූපී ප්‍රදේශ ටික මම මෙන්න මේ රූපේ දැක්වෙන ස්පටික රූපී ප්‍රදේශ ටික මම මෙන්න මේ ආකාරයට කඩිරි වලින් නම් කරා. එහෙනම් අනිත් ප්‍රදේශ මට කියන්න පුළුවන් අස්පටික රූපී ප්‍රදේශ කියලා කියන්න හැකියාව තියෙනවා. right. එතකොට අපි ගත්තොත් එහෙම මේ බහුආයකණු එකම දිශාවකට තියෙන පරිදි වඩාත් ක්‍රමවත්ව ලං වෙලා හිරලා තියෙනවා නම් ඒවට කියනවා ස්පටික රූපී ප්‍රදේශ කියලා. මේවා අපි කිව්වා බහුආයක ඇදීමට ප්‍රතිරෝධී කියලා කිව්වා. සාමාන්‍ය මේ ස්පටික රූපී නම් ඒවා මෙන්න මේ ආකාර වලට මෙන්න මෙහෙම ඔහොම එක්ක සැකසීලා තියෙනවා. එහෙම නැත්නම් තව තියෙනවා මෙන්න මෙහෙම මේ ආකාරයක් තියෙන ප්‍රමේ මෙහෙමත් තියෙන්න පුළුවන් ස්පටික රූපී ප්‍රදේශ. right. මේ දෙකම ස්පටික රූපී ප්‍රදේශ කියලා අපිට හඳුන්වන්න හැකියාව තියෙනවා. right. අපි නැවතුන තැනට අපි යමු. හරි. එතකොට මේ ස්පටික රූපී ප්‍රදේශ අංශු විදිහට ක්‍රියා කරලා තන්තුවට ඇදීමට ඔරොත්තු දීමේ ගුණය වැඩි කරනවා. එහෙනම් ස්පටික රූපී ප්‍රදේශ වැඩි වෙන්න තන්තුවකට දැරිය හැකි ආතතිය වැඩි. ඒ කියන්නේ අපි හිතන්නකො මෙන්න මෙහෙම. ඔන්න ඔහම අපි ගත්තොත් මෙන්න මෙහෙම ස්පටික රූපී ප්‍රදේශය ඔය චුට්ටක් තියෙන එකයි. මේක අපි හිතමු එක බහුආයකයක් කියලා. තව බහුආයක මෙන්න මෙහෙම තියෙනවා. කෙනෙක් ඉන්නවා. මේක තව බහුආයකයක්. දැන් මේ දෙන්න ගත්තොත් එහෙම මෙයා සහ මෙයා right. මෙයා සහ මෙයා ගත්තොත් එහෙම මේ දෙන්නගේ මේක ස්පටික රූපී ප්‍රදේශ වැඩි නේද? මේක ස්පටික රූපී ප්‍රදේශ අඩුයි නේද? එහෙනම් මේ දෙන්නගෙන් කාටද වැඩි ආතතියක් දරන්න පුළුවන්? මේ ස්පටික රූපී ප්‍රදේශ වැඩි කෙනාට වැඩිපුර ආතතියක් දැරීමේ හැකියාව තියෙනවා. මේ ස්පටික රූපී වැඩි ප්‍රදේශ වැඩි කෙනාට වැඩි ආතතියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් ස්පටික රූපී ප්‍රදේශ අංශුන් විදිහට ක්‍රියා කරලා මේ ස්පටික රූපී ප්‍රදේශ අංශු විදිහට ක්‍රියා කරලා තන්ත්‍රයේ ආතතියට ඔරොත්තු දෙන ගුණය වැඩි කරගන්නවා. right. එතකොට මොකද වෙන්නේ?
ඒවට හැකියාව තියෙනවා වැඩි ආතතියක් ලක් වෙන. හැබැයි මේ වගේ ප්‍රත්‍යස්ත ගුණය තාම අඩුයි නේ. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ නයිලෝන් වගේ දේවල්. හරි. මේවා තන්තු ස්වභාවයෙන් සමාන නිෂ්පාදනය වෙන්නේ මේවට හැකියාව තියෙනවා වැඩි ආතතියකට ඔරොත්තු දෙන්න. හැබැයි මේවා ඇදීමට ප්‍රතිරෝධී. ඒ නිසා මේවා රබර් වගේ ඇදෙන්නේ නැහැ. හැබැයි විශාල ආතතියක් දරන්න පුළුවන්. ඒක නිසා අපිට වැඩි ශක්තියක් අවශ්‍ය දේවල් ඔය මාදැල් වලට එහෙම නැත්නම් බෝට්ටු අදින්න එහෙම නැත්නම් අපිට ඔය මෙහෙම හිතන්නකො සමහර වෙලාවට ඔය කණු උඩට ඔය මොබයිල් ටවර්ස් තියෙනවනේ. අපි හිතුවොත් ඔය sannivedana කුළුණු මෙහෙම sannivedana කුළුණු තියෙනවනේ. ඔය sannivedana කුළුණු වගේ තියෙනවා. මේ කුළුණක් උඩට අපිට සමහර වෙලාවට ඔය ඇන්ට්‍රා හැම අරයි යන්න. හරි. දැන් මේ වගේ හයි කරන මේ ඇන්ට්‍රාස් තියෙනවනේ. මේ ඇන්ට්‍රාස් වගේ දේවල් අරයි යන්න මොකද කරන්නේ? සමහර වෙලාවට මේ වගේ කප්පි හයි කරලා කප්පියකට මේ කප්පියක් මෙහෙම සවි කරලා මොකද කරන්නේ? අපිට ඕන මේ ඇන්ට්‍රා එක ප්‍රායෝගිකව ඔබ ඉංජිනේරු වෘත්තියට අවශ්‍ය මේවා ඉගෙන ගනි. මේ කප්පි ගැට ගහලා කට්ටිය මොකද කරන්නේ? මේ පැත්තක් තියෙනවා. මේ පැත්තෙන් අදිනවා. මේ පැත්තෙන් අපි කියනවා ගයි කරනවා කියලා. ගයි කරනවා කියලා. ඒ කියන්නේ ගයි කරනවා කියන්නේ මේක මේ ටවර් එකේ වදින්න නැති වෙන්න මේ ඉක්විප්මන්ට් මෙහෙම අදිනවා. මේ වගේ දැන් හරි කප්පියක් දාලා මේ පැත්තෙන් අදිනවා ඉක්විප්මන්ට් එකට. දැන් උඩට ගන්න ඕන කෙනා මෙහෙම තියලා මේ පැත්තට පොඩි ලණුවක් දාලා චුට්ටක් මෙයා මේ පැත්තට මේ අපි කියන යොමු කරනවා ගයිඩ් කරනවා කියලා කියනවා මේ පැත්තෙන් අදින්න. එතකොට මෙයා මෙහෙම ක්‍රමානුකූලව උඩට එද්දි මේකේ වදින්න නැතුව මෙහෙම තියනවා. දැන් මේ වගේ විශාල කෙනෙක්ව ඇදලා ගන්න රයිට් විශාල කෙනෙක් ඇදලා ගන්න ඔය නයිලෝන් වගේ ලණු තමයි පාවිච්චි කරන්නේ. මේවා සමහර ලාවට කිලෝග්‍රෑම් 5600ක් වගේ විශාල ස්කන්ධයන් තියෙනවා. හරි. එතකොට පුතේ දැන් අපි ගත්තොත් එහෙම මේ රබර් වල මේ ප්‍රත්‍යස්ස ස්වභාවය ඊටාම වැඩි. හරි. අපි දන්නවා මෙහෙම ගත්තොත් මේ පැත්තට මම දැම්මොත් ප්‍රත්‍යා බලය මේ පැත්තට මම දැම්මොත් එහෙම ඊ බෙදීමේ වික්‍රියාව. හරි. මම චුට්ටක් මෙහෙම විස්තර කරන්නම්කෝ. අපිට මේ තියෙන තන්තුවක් මම මේ තන්තුව ගොඩක් ලොකු කරලා තියෙන පුතේ. මම මෙයාට යොදනවා මේ පැත්තෙන් F කියලා බාහිර බලයක්. එතකොට දැන් මේ තන්තුවක් නිකන් අපේ කඹයක් මොකක් හරි දෙයක් තියෙනවා. මේක මම එක පැත්තකින් එල්ලලා තියෙනවා. මේ පැත්තෙන් බාහිර බලය දෙනවා F කියලා. එතකොට මෙන්න මෙයාගේ ආරම්භක දිග. මෙන්න මෙයාගේ මුල් දිග L කියලා කියමු. මෙන්න මේ කෙනාගේ හරස්කඩ වර්ගඵලය. ඒ කියන්නේ සම්පූර්ණ කොටසේ වර්ගඵලය නෙමෙයි පුතා. මෙන්න මේ මම හිතමු රතු ඔය කැලල නෙමෙයි. ගත්තොත් මෙන්න මේ කොටසේ වර්ගඵලය. දැන් මෙන්න මේකේ ඒකාකාර කොටසේ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය A කියලා ගත්තොත් මෙන්න මෙයාගේ දිග දැන් බලයක් යෙදුවට පස්සේ මෙයාගේ දිග වෙනස් වෙන ප්‍රමාණය
දිග වෙනස් වෙන ප්‍රමාණය අපි කිව්වොත් එහෙම මෙයාගේ දිග E කියලා ප්‍රමාණයකින් වෙනස් වෙනවා. මෙයාගේ බලය මම බාහිර බලයක් හිතන F කියලා. මෙයාගේ හරස්කඩ වර්ගඵලය A. මෙයාගේ ආරම්භක දිග L නම් මම E කියලා කියනවා මෙන්න මෙයාගේ දිග වැඩි වීම. right? මේකේ F කියලා කියනවා බාහිර බලය නිව්ටන්. A කියලා කියනවා මෙන්න දැන් මම මේකේ දැන් මේ සම්පූර්ණම තන්තුවේ මෙන්න මේ හරස්කඩ වර්ගඵල ඒකාකාර හරස්කඩේ වර්ගඵලය. සම්පූර්ණ තන්තුවේ වර්ගඵලය නෙමෙයි. මෙන්න මේ වගේ අපි කැලලක් ගත්තොත් එහෙම මේ කොහේ හරි තැනකින් කැපුවාම එන කොටසේ වර්ගඵලය A කියලා කිව්වොත් ඒකාකාර හරස්කඩ වර්ගඵලය y E කියලා කියනවා දිගෙහි වෙනස L කියනවා මුල් දිග. මට මේකේ F A ගෙන් බෙදුවොත් මං කියනවා ප්‍රත්‍යාබලය කියලා. E එක දිගෙහි වැඩිවීම මුල් දෙකෙන් වැඩි බෙදුවොත් මට කියනවා දිගෙහි වැඩිවීම මුල් දිගෙන් බෙදුවොත් මට කියනවා වික්‍රියාව කියලා. සාමාන්‍යයෙන් ඇදෙන තන්තුවක අපි ගත්තොත් සාමාන්‍ය තන්තුවක මේ පැත්තට මම වික්‍රියාව දැම්මොත් يعني E බෙදීමේ L මේ පැත්තට F බෙදීමේ දැම්මොත් ප්‍රත්‍යාබලය ලැබෙනවා සාමාන්‍යයෙන් ප්‍රත්‍යාබලය වැඩි වෙද්දී වික්‍රියාව වැඩි වෙනවා. ප්‍රත්‍යාබලය වැඩි වෙද්දී වික්‍රියාව වැඩි වෙනවා. හරි මෙහෙම වැඩි වෙගෙන ගිහිල්ලා එක වෙලාවකදී මේකේ ස්වභාවය වෙනස් වෙලා මේක කැඩිලා යනවා. ස්වභාවය වෙනස් වෙලා කැඩිලා යනවා. මේක ප්‍රත්‍යස්ථාව කියන පාඩමේ අපි සවිස්තරව කතා කරනවා. මේ මූලිකම හැඳින්වීමක් තමයි ඔබට මේ ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව හා සම්බන්ධයෙන් කිව්වේ. එතකොට අපි ගත්තොත් දැන් මෙන්න මේ තියෙන්නේ තන්තුවල මේ ඔබට පේනවා ප්‍රත්‍යාබලය ප්ලාස්ටික් වල ප්‍රත්‍යාබලය වික්‍රියාවට දරන අනුපාතයේ මැදාගයක් රබර් ගොඩක් ඇදෙනවා. මේ රබර් ගොඩක් ඇදෙනවා. ඒක නිසා ඒක වික්‍රියාව පැත්තට බර වැඩි. රබර් ඇදෙන නිසා වික්‍රියාව පැත්තට බර වැඩි. තන්තු ඇදෙන්නේ නැති නිසා මේකේ ප්‍රත්‍යාබලයේ පැත්තට බර වැඩි. ප්ලාස්ටික් අතරමැදි ගුණයක් පෙන්වන්නේ. මේ රබර් ඇදෙනවා තන්තු ඇදෙන්නෙම නැහැ. රයිට්. ඒ නිසා මේකේ වික්‍රියාව ගොඩක් අඩුයි. මේ තන්තු වල වික්‍රියාව ගොඩක් අඩුයි. රබර් වල වික්‍රියාව ඊටාම වැඩි. E බෙදීමෙල් ඊටාම වැඩි. හැබැයි තන්තු වල ප්‍රත්‍යාබලය වැඩි. රබර් වල ප්‍රත්‍යාබලය අඩුයි. හරි. හරි. ඔතන දැන් මම නයිලෝන් වගේ කෙනෙක් ගත්තොත් එහෙම මේක ප්‍රත්‍යාබලය ගොඩක් වැඩි නේ. රයිට්. එතකොට පුතේ අපි කිව්වා මේ ස්පටික රූපී සහ අස්පටික රූප ගත්තොත් එහෙම මේ ස්පටික රූපී කියලා කියන්නේ මේවා ක්‍රමවත්ව ඇහිරලා තියෙනවා. මේ අණු එකම දිශාවකට මේ අණු එකම දිශාවකට කියන්නේ මේ මෙහෙම මේ එකම පැත්තකට යන්නේ මේ අණු ක්‍රමානුකූලව ඇහිරලා තියෙනවා. මේවට ආතති දරන්න හැකියාව තියෙනවා. දැන් මෙතනත් එහෙමම තමයි මේකත් මේ ස්පටික රූපී. මෙහෙම මේවා ඇදීමට ප්‍රතිරෝධී.
ඇදීමට ප්‍රතිරෝධී කියන්නේ ආතතියක් දැරීමට හැකියාවක් තියෙනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ නයිලෝන් ඒ වගේම යූරියා ෆෝමැල්ඩිහයිඩ් පවුලේ කට්ටිය මේ පොලියස්ටර් ඒ වගේම කෘත්‍රිම රබර් ඒ කියන්නේ විශේෂයෙන් වල්කනයිස් කරලාද රබර් බේක්ලයිට් මේවා විශේෂයෙන්ම මේ තන්තුමය ගුණ පෙන්වනවා. මේ නයිලෝන් පොලියස්ටර් බේක්ලයිට් කෘත්‍රිම රබර් මේ කට්ටියගේ මේ ස්පටික රූපී ප්‍රදේශ දක්නට ලැබෙනවා. ස්පටික රූපී ප්‍රදේශ දක්නට ලැබෙනවා. ඒ නිසා මේවා ඇදෙන්න අකමැති. ටිකක් හයිය වැඩි. තේරෙන සිංහලෙන් කිව්වොත් මේ වගේ හයිය වැඩි ඇදෙන්න අකමැති. රයිට් මේ වගේ ස්පටික රූපී ප්‍රදේශ පවතින බේක්ලයිට් පොලියස්ටර් නයිලෝන් ෆෝමැල්ඩිහයිඩ් කෘත්‍රිම රබර්. හරි කෘත්‍රිම රබර් නික සාමාන්‍ය රබර් ඇදෙන්න ගත්තට කෘත්‍රිම රබර් මහා ලොකුවට ඇදෙන්නේ නැහැ. ඇදුනත් මුල් ස්වභාවයට පත් වෙන්න උත්සාහ කරනවා. හරි එතකොට අස්පටික රූපී ප්‍රදේශ කියන්නේ මේ බහුවයක අණු ක්‍රමානුකූල නැතුව අපිලිවෙල ආකාරයට ඇසිරලා තියෙනවා. අපි ඒවට කියනවා අස්පටික රූපී බහුවයක කියලා. මේවා බලයක් යෙදීමේදී ඊටම ආතතියකට ලක් වෙනවා. ඇදෙන්න බලනවා. හැබැයි මේවට ආතතිය දරා ගැනීමේ හැකියාව. ඒ කියන්නේ අර බරක් දරන්න හැකියාව නැහැ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ඇදිලා යනවා ඔහේ. දැන් පොලියස්ටර් ඒ වගේම පොලිස්ටයිරින් පොලිප්‍රොපීන් වගේ කට්ටිය ගත්තොත් එහෙම දැන් පොලිතීන් වලට බලයක් යදුනොත් මොකද වෙන්නේ පුතේ? නිකම්ම දීගෙන යනවනේ. එයාට ඒ බලය දරන්න පුළුවන්ද? අමාරුයි. එතකොට පොලිස්ටයිරින් ගත්තොත් එහෙම එයාටත් ඒ බලයක් දරන්න හැකියාව නැහැ. පොලිප්‍රොපිලීන් ගත්තොත් එහෙම පොලි එතිලීන්ට බොහෝ සෙයින් සමානයි මෙන්න මේ පොලිප්‍රොපිලීන් කියන කෙනා. එතකොට පුතේ අපි ගත්තොත් එහෙම මේ මම ඔබට ඉස්සරලත් විස්තර කරා මේ ස්පටික රූපී සහ අස්පටික රූපී ප්‍රදේශ. මේ ස්පටික රූපී මේවා අස්පටික රූපී. හරි. මම මේ අස්පටික රූපී ටික දම් පාටින් මේව කරන්න. දම් පාටින් මේ අස්පටික රූපී. මේවා අස්පටික රූපී. හරි. හරි. එතකොට අපි දන්නවා මේ රබර් වෝල්කනයිස් කරනවා කියලා කියන්නේ. අපි දන්නවා මේ ස්වභාවික රබර් වල තියෙන බහුවයක තමයි මේ පොලිඅයිසොප්‍රීන්. අයිසොප්‍රීන් කියන අණු බහුවයකරණයට ලක් වෙලා පොලිඅයිසොප්‍රීන් හැදලා තියෙනවා. ස්වභාවික රබර් වල අපිට දක්නට ලැබෙන්නේ මේ පොලිඅයිසොප්‍රීන්. එතකොට මේ පොලිඅයිසොප්‍රීන් වල ප්‍රත්‍යස්ත ගුණය ගත්තොත් එහෙම මේවා ඇදුනට මුල් ස්වභාවයට පත් වෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. ඒ වගේ මේවා ශක්තියෙන් ඉතාම අඩුයි. එතකොට අපි දන්නවා මේ ප්‍රෝටීන දැන් අපි ගත්තොත් මේ පොලිඅයිසොප්‍රීන්ට අමතරව මේ ප්‍රෝටීන සහ ෆොස්ෆොලිපිඩත් පවතිනවා ස්වභාවික රබර් තුල. එතකොට ස්වභාවික රබර් ගත්තොත් මේ ස්වභාවික රබර් වල පුතේ ස්වභාවයෙන්ම ද්විත්ව බන්ධන පවතිනවා. ස්වභාවික ද්විත්ව බන්ධන පවතිනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ අයිසොප්‍රීන් තමයි මෙයා අයිසොප්‍රීන් මෙයා බහුවයකරණයට ලක් වෙලා. කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙමනේ අයිසොප්‍රීන් ඉන්නේ. මෙයා තමයි අයිසොප්‍රීන්. එතකොට මේ අයිසොප්‍රීන් මොකද වෙන්නේ පුතාලා? දැන් මේකේ ස්වභාවයෙන් ඔබට පේනවා මේ තනි කෙනෙක් ඉන්නවා. එතකොට මෙයා මොකද වෙන්නේ? මෙහෙම බහුවයකරණයට ලක් වෙලා තියෙනවා. ස්වභාවයෙන්ම මෙන්න මේ ද්විත්ව බන්ධන බිඳිලා බහුවයකරණයට ලක් වෙලා තියෙනවා. හරි. දැන් කාබන්ට බන්ධන 5ක් හදන්න බෑ පුතේනේ. කාබන්ට හැකියාව තියෙන්නේ බන්ධන 4යි හදන්නනේ. ඒතර කාබන්ට බන්ධන හැකියාව තියෙන්නේ
එකයි හතරයි හදන්න පුළුවන්. කාබන්ට බන්ධන හදන්න හැකියාව තියෙන. දැන් මෙතන කාබන්ට 1 2 3යි. මෙතන හතරයි තියෙන්නේ. හරි. රයිට්. එතකොට දැන් මොකද වෙන්නේ? හරිද? මෙහෙම බහුවචනීකරණයට ලක් වෙනවා. හැබැයි මෙහෙම බහුවචනීකරණයට ලක් වෙන කෙනා ගත්තොත් එහෙම. හරිද? මේක මොකද වෙන්නේ පුතේ? මෙන්න මෙයාව ම තමයි මේ පැත්තට බන්ධනයකුයි මේ පැත්තට බන්ධනයකුයි හදලා මේ බහුවචනීකරණයට ලක් වෙන්නේ. හරි? يعني මේ ද්විත්ව බන්ධනය මේ කාබන් මේ පැත්තට බන්ධන හදනවා මේ කාබන් මේ පැත්තට බන්ධන හැදීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි මේක සල්ෆර් දාලා රයිට් මොකද කරන්නේ? සල්ෆර් දාලා බන්ධනය කරනවා. එතකොට සල්ෆර් දාද්දි මොකද වෙන්නේ? මේ ද්විත්ව බන්ධන බිඳ වැටි සල්ෆර් මොකද වෙන්නේ? සල්ෆර් අණු මගින් රබර් අණු එකිනෙකට සම්බන්ධ වීම සිද්ධ වෙනවා. රයිට්. එතකොට මේ සල්ෆර් මොකද කරන්නේ? මෙන්න මේ තියෙන ද්විත්ව බන්ධන මේ තියෙන ද්විත්ව බන්ධන බිඳලා මේ ද්විත්ව බන්ධන මොකද කරන්නේ? දැන් මෙතන අපි ගත්තොත් එහෙම මෙහෙම තියෙන්න බෑනේ. රයිට්. අපි ගත්තොත් එහෙම මෙහෙම කරමුකෝ. මෙහෙම බලන්නකෝ. ආයිසෝප්‍රීන් නිද්දී පුතේ කාබන් කෙනේ බන්ධන හතරක් හදන්න ඕනේ ස්ථායී වෙන්න. හයිඩ්‍රජන් කෙනේ තනි බන්ධනයක් හදන්න ඕනේ. මෙතන කාබන් බන්ධන කාබන් C ද්විත්ව බන්ධන C මෙතන ඉන්නවා C අපි මම මේ CH2 එක අනිත් පැත්තෙන් අඳින්නම් ඈ. එනවා දැන් මොකද වෙන්නේ? මේ වගේම තව එකක් ඉතින් සෙට් වෙනවා මෙතන. මම වෙන වර්ණයකින් අඳින්නම්කෝ. මෙහෙම සිද්ධ වෙන්නේ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ ද්විත්ව බන්ධනය කැඩෙනවා. කැඩලා තනි බන්ධනයක් වෙනවා. මේ ද්විත්ව බන්ධනයක් කැඩෙනවා. කැඩලා තනි බන්ධනයක් නා මේ කාබන් කාබන් බැඳෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ද්විත්ව බන්ධනයත් බිඳෙනවා. තනි බන්ධනයක් වෙනවා. මෙන්න මෙතන ද්විත්ව බන්ධනයත් බිඳෙනවා. බිඳලා තනි බන්ධන වෙනවා. මෙහෙම තමයි තියෙන්නේ. එතකොට දැන් අපි මේකට සල්ෆර් දැම්මට පස්සේ පුතේ මොකද වෙන්නේ? ඔබට පේනවා මෙතන කාබන් බන්ධන 3යි තියෙන්නේ මෙතනනේ. මෙයාට බන්ධන 3යි තියෙන්නේ නේ. මෙයාට බන්ධන 2යි තියෙන්නේ නේ. රයිට්. මෙයාට කාබන් H එකක් තිබ්බා. මේකේ කාබන්ට බන්ධන 3යි තියෙන්නේ. CH sorry. හරි. මෙයාට බන්ධන 3යි තියෙන්නේ. මෙයාට බන්ධන 3යි තියෙන්නේ. මෙයාට බන්ධන 3යි. මෙයාට බන්ධන 3යි. දැන් මේ වගේ පේලියක් පල්ලෙහාට සෙට් වෙනවා.
අපිට මේ වගේම කෙනෙක් පල්ලෙහාට සෙට් වුණොත් කියාව තියෙනවා මෙහෙම තිබ්බොත් මට දැන් මේ වගේම කෙනෙක් මෙහෙම තිබ්බොත් පුතේ මට මෙන්න මේ අතරමැද මෙන්න මේ බන්ධන මදි තැන්වල හැකියාව තියෙනවා මෙන්න මේ බන්ධන හතර සම්පූර්ණ නැති තැන්වල මට හැකියාව තියෙනවා සල්ෆර් මගින් මෙයාලා බන්ධනය කරන්න. සල්ෆර් මගින් මෙයාලව බන්ධනය කරන්න. එතකොට මේක දිගටම අපිට මේ සල්ෆර් මගින් බන්ධනය වෙගෙන යාමේ හැකියාවක් තියෙනවා මෙහෙම එන අණු තට්ටු මේ වගේ රේඛීය කට්ටිය මෙහෙම සල්ෆර් දාලා රත් කරාම සල්ෆර් මගින් බන්ධනය වීමේ හැකියාව තියෙනවා. දැන් ආරම්භයේදී එතකොට මේ පොලිඅයිසෝප්‍රීන් වල තියෙන ද්විත්ව බන්ධන බිඳ වැටලා මේ සල්ෆර් වලින් මොකද වෙන්නේ? රබර් අණු. දැන් මේක රබර් අණුවක් කියන්නකෝ. මම මෙහෙම දල විදිහට ඔක උඩ එක තේරෙන්නේ නැත්නම් හිතන්න මෙන්න මෙහෙම රබර් අණු පේලියක් තියෙනවා. මෙහෙම තව පේලියක් තියෙනවා. මෙහෙම තව රබර් අණු පේලියක් තියෙනවා කියලා. හරිද? ඒතර මේ වාගේ මෙයාලගේ මෙහෙම ද්විත්ව බන්ධන තිබ්බනම් මෙයාලා අතර තිබ්බ මේ ද්විත්ව බන්ධන බිඳෙහිල්ලා මොකද වෙන්නේ? මේ තිබ්බ ද්විත්ව බන්ධන බිඳෙහිල්ලා පුතේ මේ බන්ධන මෙහෙම තියෙන්න ඊට අමතරව සල්ෆර් මගින් මෙයාලා බන්ධනවා. සල්ෆර් වලින් මෙහෙම හරස් අතර බැඳෙනවා. මේ සල්ෆර් වලින් මෙයාලව මෙහෙම හරස් අතර බැඳෙනවා. මේ දික් අතර තිබ්බ බැඳීමට අමතරව. යොදන සල්ෆර් ප්‍රමාණය වැඩි වෙන මේ බන්ධන ප්‍රමාණය වැඩි වෙනක් න සරලව මතක තියාගන්න. මොකද ඔබට මේ පිළිවෙත් වැඩි වර්ධනය කිරීමට අවස්ථාවක් නැහැ. එතකොට අපි මේකට කියනවා සබර් වෝල්කනයිස් කරනවා කියලා. මේකෙදි මොකද වෙන්නේ? හරස් බන්ධන කොට නැගිලා ප්‍රත්‍යස්ත ගුණ ඉහළ යාම තමයි සිද්ධ වෙන්නේ. මේ වගේ මෙන්න මේ විදිහට හරස් බන්ධන බැඳලා පුතේ ප්‍රත්‍යස්ත ගුණ ඉහළ යාම තමයි සිද්ධ වෙන්නේ. right එතකොට අපි රබර් සමග රබර් වලට සල්ෆර් දැම්මොත් එහෙම මේ වගේ ප්‍රත්‍යස්ත ගුණ වැඩි වෙනවා. ඒ වගේම අපිට ඊටාම වැඩි වශයෙන් සල්ෆර් ප්‍රමාණයක් ඇතුළා එබනයිට් වගේ ඝන දැඩි ස්වභාවයේ තියෙන දෘಢ ස්වභාවයේ තියෙන ඝන හදා ගැනීම හැකියාවක් තියෙන එබනයිට්. හරිද? එබනයිට් වගේ කෙනෙක් අපිට හදා ගැනීම හැකියාවක් තියෙනවා. හොඳයි එහෙනම් දරුවනේ අපි මේ බහුවයක පාඩමේ මීළඟ කොටසට යොමු වෙලා සාකච්ඡා කරමු බලන්න කොහොමද මේ බහුවයක තැනිලා තියෙන්නේ කියලා.